ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් සහ වැඩමවා වදාළ අනිකුත් සියලුම ස්වාමින් වහන්සේලාගෙන් ඇතුළු මෙහෙණින් වහන්සේලාගෙන් අවසරයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අදත් අප සියලු දෙනාම ඊටාම ගෞරවයෙන් පිළිගන්නවා. අද දිනත් අප සූදානම් වන්නේ සඳුදා දිනයන්හි පවත්වන සද්ධර්ම දේශනාවට සවන් දීම සඳහායි. ඒ සඳහා අපගේ ධම්සභා මණ්ඩපයට වැඩම කර සිටිනවා. නම කියන්න අවසරයි. පූජ්‍යපාද ගෞරවනීය අලව්වේ අනෝම දස්සී ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අපි ඊටාම ගෞරවයෙන් දෙපා නැමද ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා. අදට නියමිත ධර්ම සාකච්ඡාව පවත්වන ලෙසට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අදත් අපි මේ හිමිදිරි උදෑසනම සෝදානම් වන්නේ බුදුරන් වහන්සේ දේශනා කරන්නට යෙදුන ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ඉගෙන ගන්නට. බුදුරජාණන් වහන්සේ නමක් පෙන්වලා දෙන ධර්මය ඉගෙන ගන්නකොට අපි නිතරම පැහැදිලි කරලා තියෙනවා පරියාය, නිදානය, ඒ කියන පද ව්‍යංජන පිළිවෙල මේ සියල්ලක් මේ විදිහට බලන්න කියලා. මොකද හේතුව ඒ විදිහට මේ සියල්ලක් බැලුවේ නැත්නම් අපට දේශනාව තුළ තියෙන අර්ථය ගන්න බැරි වෙනවා. එතකොට එහෙනම් මේ අර්ථය ගැනීමට අනිවාර්යයෙන්ම ඒ දේශනාවේ තියෙන සියලු දේ විදිහට බලන්නට ඕනේ. මේ විදිහට දේශනාවක් අධ්‍යයනය නොකර අපි මොන විදිහට කරුණු කතා කළත් ඒවා අපි අර ඒ කතා කරන දේවල් ලෝකයේ තියෙන අර දැන් මේ ලෝකෙ ඉගෙන ගන්න විෂයක් ඉගෙන ගන්න කරුණු තියෙන්නේ ওই විදිහට ඉගෙන ගැනීමක් විතරයි. ඒ වගේම තමයි දැන් සමහර ඒවා තියෙනවා හිතන්න ඕන විදිහ, හිතන්න යොමු වෙන්න ඕන විදිහ පැහැදිලි වෙන්නේ නිදානයෙන්, පරියායෙන්, පද ව්‍යංජන පිළිවෙලින් තමයි පැහැදිලි වෙන්නේ. එතකොට එහෙනම් ඉව නැතුව අර කරුණු ඉගෙන ගත්තට ඒ තුලින් ප්‍රතිපදාවක් නැත්නම් ඒකෙන් අර්ථ ගැන්වෙන ධර්මීය අර්ථය වැටහෙන කාරණාවට යන්න බැරි වෙනවා. දැන් අතීතයේදී ගොඩක් වෙලාවට ඒ යම් නිදානියක් යෙදිච්ච තැනදී කතා කරලා තියෙනවා. අපි නිදානිය හොයලා බලන්නේ. අතීතයේ නිදානිය යෙදිච්ච තැන. එතකොට ඒත් හරිය නිදානිය හම්බෙලා. ඒ නිදානියට තමයි කතා කරේ. පරියාය කොහොමත් අදාළ පරියායක් යෙදිලානේ. පද ව්‍යංජන හරියටම ගලපලා. ඉතින් මේ විදිහට අපේ ධර්මයේ ඉගෙන ගන්න ලැබෙනවා කියන එක අපි ලබන මහානීය භාග්යක්. මොකද හේතුව අර කලබලයට අපට තේරෙන මොනවා හරි දෙයක් කරන්න ගිහිල්ලා සංසාර පුරාවටම අහිමි කරගත් මේ ධම්මග නැත්තම් නැවතත් අහිමි කර ගන්නවා. සංසාර පුරාවටම උනේ ඕකනේ. නැත්නම් මේ වෙනකොට අවබෝධ කරලා තියෙන්නට ඕනේ. දැන් අපට බුදු කෙනෙක් පහළ වෙච්ච යුගයක බුදුරජාණන් වහන්සේ ජීවමානින් යුගයක ඉපදුන්නේ නැහැ කියන්න බෑනේ. න්‍යාප සංසාර ගමනත් එක්ක. එතකොට එහෙනම් බැරි වුණේ මොකක් නිසාද? පටලවා ගත්ත නිසා. දැනුත් පටලවා ගත්තොත් අහිමිලා යනවා. පොඩ්ඩක් නෙමෙයි සම්පූර්ණයෙන් අහිමිලා යනවා. අර මම උපමා කළා පැහැදිලි කරේ වහ සයනයිට් කලවම් වෙච්ච කේක් එකක් වගේ කියලා. ගැලවිල්ලක් නැහැ. ඔක්කොම සික් කරන්න.
ඒ නිසා හොඳට අපි ටික තේරුම් ගන්නට ඕනේ. අපට තේරෙන දේවල් කළායි කියලා. අපට වැටහෙන දේවල් කළායි කියලා. අපට හරි කියලා හිතන දේවල් කළායි කියලා. ඒ මොනවා කරත් ඒ ඔක්කොගෙම තමන් ඉන්නව නේද? නැත්te මොකද්ද? තථාගත ශාසනය. ඇයි? තමා කියන යෙදෙන කාරණාව එක්ක සිදුවීම ඉක්මවන ප්‍රතිපදාවයි තථාගත ශාසනය. ඒ දේ නැතුව අනිත් සියලු දේ කරනවා. තථාගත ශාසනයේ උන්නුස්සුමක්වත් නැහැ. උන්නුස්සුමක්වත්. හැබැයි හොඳට සිල් රැකී, හොඳට භාවනා කරයි, හොඳට ධ්‍යාන සමාපatti ලබයි, හොඳට 이르දි ඥාන ආදී ලබයි. හැමෝදේම හොඳ ලබයි. ඒ වුණාට කිසිදු විදිහකින් ඒ කෙනා දහමේ උණුසුම ලබන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. අද අපිට තියෙන සංයුත්ත නිකාය තුනේ අවසාන වග්ගය සංයුත්තය. ඇත්තටම අපිට බොහෝ කාලයක් ගියෙත් සංයුත්ත නිකාය තුන කරන්න. බුදු විස්තර වශයෙන් ගොඩාක් කතා කරන්න යෙදුණා. අද අවසාන ටික තියෙන්නේ. අදින් අවසන් වෙනවා. ජහන සංයුත්තේ ජහන වග්ගයේ පළවෙනි සූත්‍රය සමාපatti කුසල සූත්‍රය. සවැත් නුවර නිදානේ බුදුරණවහන්සේ වික්ෂුන් අමතලා කියනවා චත්තාරෝ මේ භික්කවේ ජහයි කතමේ චත්තාරෝ මහණෙනි මේ ධ්‍යාන වඩන්නෝ 4 දෙනෙක් ඉන්නවා. ධ්‍යාන වඩන්නෝ 4 දෙනෙක් ඉන්නවා. ධ්‍යානලාභීන් 4 දෙනෙක් ඉන්නවා. මෙතන මෙහෙම කියන්නේ නැහැ. චත්තාරෝ මේ ඉද භික්කවේ භික්ඛු ඉද භික්කවේ භික්ඛු ජහයි චත්තාරෝ මේ ඉද භික්කවේ භික්ඛු ජහයි කියලා කියන්නේ මම ඇයි මෙහෙම කිව්වේ මෙතන පැහැදිලි කරලා පෙන්නන්නේ නැහැ මහණෙනි මේ ශාසනයේ භික්ෂුවක් ධ්‍යාන වඩනකොට මේ ශාසනයේ භික්ෂුවක් ධ්‍යාන වඩනවා නැත්නම් මේ ශාසනයේ ධ්‍යානලාභීන් භික්ෂූන් 4 දෙනෙක් ඉන්නවා. මේ ශාසනයේ ධ්‍යානලාභීන් 4 දෙනෙක් ඉන්නවා කියලා කියන්නේ මේ ශාසනයේ ධ්‍යානලාභී භික්ෂූන් 4 දෙනෙක් ඉන්නවා කියලා කියන්නේ නැහැ. එතකොට එහෙනම් දැන් අනිත් තැන්වල ගොඩක් බලන්නකෝ හැමතැනම ඉද භික්කවේ භික්ඛු මේ ශාසනයේ භික්ෂුව මහණෙනි මේ ශාසනයේ භික්ෂුව යමතන මහණෙනි මේ ශාසනයේ භික්ෂුව නැත්තම් මහණෙනි භික්ෂුවක් මෙහෙම කරනකොට භික්ෂුව එතකොට භික්ෂුවගේ මේ ශාසනයේ භික්ෂුවගේ නැත්තම් මේ මොනවා හරි ඔන්න ඔය විදිහට තමයි කතා කරන්නේ. දැන් මෙතන පෙන්නන්නේ ධ්‍යායි 4ක්. ධ්‍යායින් 4ක් එච්චරයි. එතනින් හිතන දෙයක් නෑ. ධ්‍යානලාභින් 4ක්. මේ ශාසන ධ්‍යානලාභින් කියන්නේ මේ ශාසනයේ භික්ෂුන් කියලා කියන්නේත් නෑ. ධ්‍යානලාභින් 4ක්. මොකද මේ ශාසනය කියන කාරණාව කතා කරන ඒ විස්තර ඔක්කොම තියෙන්නේ ප්‍රතිපදාවක් එක්කනේ. ඒ කියන්නේ ප්‍රතිපදාවක් කියලා කියන්නේ මොකද්ද? සක්කාය නිරෝධي. ඒ කියන්නේ මේ ශාසනය කියන කාරණා ප්‍රධානම දේ. ඔය නිදානේ තේරුම් ගත්තම පැටලෙනවා ඈ. මම ඒක අර මුලින්ම පැහැදිලි කරේ. නිදානේ තේරුම් ගත්ත නැත්නම් එහෙම පැටලෙනවා. බලමුකෝ ධ්‍යාන ලබන 4 දෙනා ගැන කියන එක. මේ ශාසනය කියලා කතාව නෑ. භික්ෂුන් කතාවක් නෑ. ඉද භික්කවේ ඒකච්චෝ මහණෙනි ඒකච්චෝ යම් කෙනෙක් යම් කවුරු හරි එච්චරයි. මේ ලෝකේ කවුරු හරි ඉද භික්කවේ ඒකච්චෝ මහණෙනි මේ ලෝකේ කවුරු හරි කිසියම් කෙනෙක් ධ්‍යාන ලබනවා. මේ ලෝක කවුරු හරි ධ්‍යාන ලබනවා. සමාධිස්මින් ඒ ධ්‍යාන මේ ලෝකේ කවුරු හරි ධ්‍යාන ලබනවනේ. එතකොට යා ඒ ධ්‍යාන කෙනෙක්ගේ සමාධිස්මින් ඒ සමාධිය කෙරෙහි සමාධි කුසල හොති. සමාධි කුසල වෙනවා. න සමාධිස්මින් සමාපatti කුසල. ඒ සමාධියෙහි සමාපatti කුසල නැහැ. එතකොට මොකද්ද පෙන්වන්නේ? මේ ලෝකෙම ධ්‍යාන වඩන අය ගැන
මේ ලෝකේ ධ්‍යාන වඩන පුජ්‍යලය ඉන්නවා. සමාධියෙහි සමාධි කුසල. ඒ කියන්නේ සමාධිය කියන්නේ එකඟ භාවයනේ. සමාධිය කියන්නේ චිත්තක් ඒකග්ගතා. එතකොට මේ ධ්‍යානලාභී අය ඒ සමාධියෙහි සිතෙහි එකඟතාවය පිළිබඳ දක්ෂතාවයක් තියෙනවා. හරි, සිතෙහි එකඟ භාවයක්. ඒක පිළිබඳ දක්ෂයි. හැබැයි සමාපatti සමවැදීම කියන කාරණාව එක දක්ෂ නැහැ. අන්න එක්කෙනෙක්. ඉදපන බික්කවේ ඒකච්චෝ යහයි. කවුද මේ ලෝකේ යම් කුජලේ ධ්‍යාන ලබනවා. යහල් ලබන. සමාධිය කෙරෙහි සමාපatti කුසලයේ තියෙනවා. ඒ කියන්නේ සමවැදීමේ කියන හැකියාව තියෙනවා. හැබැයි එකගත්වේ සමාධි කුසලයේ කියන එක නෑ. බෙදි සමාධියයි කෙනෙක් ගැන කියන්නේ සමාධිය කියන ඒ එකගත්වයක් තියෙන කාරණාව කියන එකේ හැකියාව නෑ. ඊළඟට ඉදපන බික්කවේ ඒකච්චෝ යහයි නේව සමාධිස්මින් සමාධි කුසලෝ හෝති න සමාධිස්මින් සමාපatti කුසලෝ. සමාධියෙහි සමාධි කුසලත්වයක් නැහැ. සමාධියෙහි සමාපatti කුසලත්වයක් නැහැ. එතකොට අර එකගත්වයේ පිළිබඳ හැකියාවක් එකගත්වයට යමු මිසත සමාපatti කියලා හැකියාවක් නැහැ. හැබැයි සමාධිය කෙරෙහි දෙහයි කෙනෙක්ගේ. ඊළඟට ඒකනේ දක්ෂතාව කියන්නේ ඒකේ තියෙන හැකියාව ඉදිලා නැහැ කියන්නේ. తත්‍ර බික්කවේ ඉදබර බික්කවේ ඒකච්චෝ යහයි සමාධිස්මින් සමාධි කුසලෝච හෝති සමාධිස්මින් සමාපatti කුසලෝච. ඒ වගේම තමයි සමහර අය ඉන්නවා සමාධියෙහි සමාධි කුසලත්වයක් තියෙනවා සමාධියෙහි සමාපatti කුසලත්වයක් තියෙනවා. ඒතර සමවැදීමේ කුසලතාවයත් සමාධියේ සමාධි කුසලතාවයක් කියන මේ දෙකම තියෙනවා. తත්‍ර බික්කවේ යයම් යහයි සමාධිස්මින් සමාධි කුසලෝච සමාධිස්මින් සමාපatti කුසලෝච අයං ඉමේසං චතුන්නං යහයි නං අග්ගෝච සෙට්ඨෝච මොක්ඛෝච උත්තමෝච පවරෝච. යම් මේ ඉන්නවාද ධ්‍යායි කෙනෙක් ඉන්නවනේ මේ සමාධියෙහි සමාධි කුසලත් සමාපatti කුසලත් අන්නේ කෙනා මේ හතර ධ්‍යානයන්ගේ අග්‍රයි ශ්‍රේෂ්ඨයි ඉහළටම ගිහිල්ලා ප්‍රමුඛ වෙලා උත්තම වෙලා උතුම් වෙලා. කවුද මේ යහයි සමාපatti කුසල දෙකම සමාධිස්මින් සමාධි කුසල සමාධිස්මින් සමාපatti කුසල කියන දෙකින්ම යුක්ත කෙනා ගැනයි ඒ පැහැදිලි කරන්නේ අග්‍රයි කියලා. ශ්වේතාව බික්කවේ හරියට මහණෙනි මෙන්න මේ වගේ ගාවං කීරං. දැන් මේ ගව දෙනකටම කිරි ලැබෙනවා. එතකොට කිරි වලට වඩා ගව දෙනට වඩා අග්‍රයි කිරි. ඒ වගේම කිරි වලට වඩා අග්‍රයි දී වලට වඩා අග්‍රයි වෙඬරු. වෙඬරු වලට වඩා අග්‍රයි ගිතෙල් වලට වඩා අග්‍රයි ග්‍රීමන්දි. මෙන්න මේ ග්‍රීමන්දි තමයි අග්‍රම කියලා කියන්නේ. දැන් මේ එළදෙනට වඩා අග්‍රයි කියන කතාවත් එක්ක ගියච්චාම බලන්න සාමාන්‍ය අර කෙනා විතරක් කියන එකත් ගන්න පුළුවන් නේ. මෙන්න මේ වගේ තමයි අග්‍රයි කියනවා මොකද්ද? සමාධියේ සමාධි කුසලයයි සමාධියේ සමාපatti කුසලයයි කියන මෙන්න මේ යහයි කරන කෙනාගේ ඒක තමයි අග්‍ර. ඒක තමයි උතුම් කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා. දැන් ඒක තමයි පළවෙනි සූත්‍රය. දැන් මේ කවුරු ගැනද කියන්නේ? අධ්‍යාන කරන අය ගැන. මේක මේ ශාසනයේ භික්ෂුව ගැන හෝ ඒ එකක්වත් කතාවක් නෑ. දෙහායි කරන ගැන. මේ ශාසනයේ භික්ෂුව ගැන පැහැදිලි වුණානේ අර උද්දේශිභංග සූත්‍රයේමනේ. උද්දේශිභංග සූත්‍රයෙන් පැහැදිලි වුණා. ඒක අහලා ඇතිනේ. ඊළඟට ත්‍රිති කුසල සූත්‍රය. චත්තාරෝ භික්ඛවේ යහයි කතමේ චත්තාරෝ. ඔන්න මහණෙනි මේ ධ්‍යාන වඩන්නෝ හතරක් ඉන්නවා.
එච්චරයි. කවුද මේ ධ්‍යාන හතර දෙනා? ඔන්න ඊළඟට පැහැදිලි කරනවා. ඉද වික්ඛවේ ඒකාච්චෝ යහයි සමාදස්මින් සමාධි කුසලෝ හෝති. න සමාදස්මින් තිති කුසලෝ හෝති. දැන් ඔන්න එක වෙනසක් කරලා පැහැදිලි කරන්නේ. ඒ තමයි මේ ධ්‍යාන වඩන අය සමාධියෙහි සමාධි කුසලයෙන් යුක්තයි. හැබැයි සමාධියේ තිති කුසලෙ පිහිටීමේ හැකියාව නැහැ. තිති කුසලයේ නැහැ. ඊළඟට ඉදපන බික්කවේ ඒකච්චෝ යහයි සමාධිස්මින් තිති කුසලෝ. පිහිටීමේ හැකියාව තියෙනවා. හැබැයි සමාධියෙහි සමාධි කුසලයේ නැහැ. ඊළඟට යහයි කෙනෙකුගේ සමාධිස්මින් සමාධි කුසලයක් නැහැ. සමාධිස්මින් සමාධියෙහි තිති කුසලයක් නැහැ. ඊළඟ එක්කෙනා තමයි ඉදපන බික්කවේ ඒකච්චෝ යහයි සමාධිස්මින් සමාධි කුසලෝච හෝති සමාධිස්මින් තිති කුසලෝ. සමාධියෙහි සමාධි කුසලයක් තියෙනවා. සමාධියෙහි තිති කුසලයක් තියෙනවා. මේකෙත් පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ අග්‍රයි කියලා මොකද්ද? අර යම් කිසි කෙනෙක් සමාධිය යහයි නම් ඒ සමාධියෙහි සමාධි කුසලත්වයක් සමාධියේ තිති කුසලත් පිහිටීමේ කුසලත්වයක් තියෙන කෙනා තමයි අග්‍රයි කියන්නේ. හරියට අර ගව දෙනට වඩා වෙඬරු මේ කිරි අග්‍රයි, කිරි වලට වඩා දී වලට වඩා වෙඬරු වලට වඩා ගිතෙල් වලට වඩා ගී මන්ද අග්‍රයි වගේ තමයි මේ යම් කිසි කෙනෙක් සමාධියේ කෙරෙහි සමාධියෙහි තිහයි නම් සමාධියෙහි සමාධි කුසලත්වයක් තිති කුසලත්වයක් තියෙනවා. ඒක අග්‍රයි කියලා පැහැදිලි කරනවා. ඊළඟ සූත්‍රය වුට්ටාන කුසල සූත්‍රය. නැගිටීම. ඒත් පැහැදිලි කරන්නේ මේ 4ක් ඉන්නවා. කවුද මේ 4? මහණෙනි යමෙක් යම් පුජ්‍යලියෙක් 10යිද යම් කෙනෙක් 10යිද එයා සමාධියෙහි සමාධි කුසලයෙන් යුක්තයි. හැබැයි සමාධියේ නැගී හිටීමේ කුසලතාවය නැහැ. යම් කෙනෙක් ඉන්නවා 10 කෙනෙක් සමාධියෙහි සමාධි නැගී හිටීමේ කුසලතාවය තියෙනවා. හැබැයි සමාධි කුසලතාවය නැහැ. කියන්නේ හැකියාව නැහැ. කියන්නේ සමාධිය කියන කාරණාව එක්ක තියෙන හැකියාව නැහැ. හැබැයි සමාධියේ නැගී සිටීමේ කුසලතාවය තියෙනවා. තව කෙනෙක් ඉන්නවා නේව සමාධිස්මින් සමාධි කුසලෝ හෝති න සමාධිස්මින් උත්ථාන කුසලෝ. නැගී සිටීමේ කියාවත් සමාධියේ සමාධි කුසලතාවයක් දෙකම නැහැ. තව කෙනෙක් ඉන්නවා දෙකම තියෙනවා. ඒක නා තමයි අග්‍ර වෙන්නේ කියනවා. ඒ කියන්නේ සමාධියේ සමාධි කුසලතාවයක් උත්ථාන කුසලතාවයක් තියෙන අන්න ඒක නා තමයි අග්‍ර වෙන්නේ. උපමාව පෙන්නනවා අර කිරි වල අග්‍රමදී ගීමන්ද කියන කාරණාව එක්ක. ඉතින් ඒ වගේ තමයි සමාධි කුසලතාවයත් උත්ථාන කුසලතාවයක් තියෙන කියලා තමයි අග්‍ර වෙන්නේ. ඊළඟට කල්ලිත සූත්‍රය ඒත් පැහැදිලි කරන්නේ 4ක් ඉන්නවා. කවුද 4? ඒ 4 දෙනා තමයි දැන් පුරුදු දැන් හොඳට තේරුම් ගන්න පුරුදු කරන අය ගැන පැහැදිලි කරනකොට ප්‍රතිපදාවක් ගැන පැහැදිලි කරනකොට බුදුරණවහන්සේ හැම වෙලෙම පැහැදිලි කරන්නේ මේ ශාසනයේ භික්ෂුව කරනවා කියලා. පුරුදු කරන. සාමාන්‍යයෙන් කියන්නේ මේ ලෝකයේ ධර්මතා කියනකොට අන්න එතකොට සාමාන්‍යයෙන් පුජ්‍යලිය කියන කාරණාවයි කතා කරන්නේ. ඒකත් පුජ්‍යලිය කියලා අදහසත් එක්ක දෙන්නේ. නමුත් ලෝකේ පුරුදු කරන දෙයක් කියන කතා කරනකොට ඒක ශාසනය කෙනෙක් ගිය නම් ශාසනය කෙනෙක්ගේ කෘත්‍ය තමයි ප්‍රධානම පැහැදිලි කරන්නේ. දෙකනේ බුදුරණස් පැහැදිලි කරන්න යන්නේ. ඊළඟට කල්ලිත කුසල සූත්‍රය. කල්ලිත කියන කාරණාව එකත් දෙන්නේ කියන්නේ ඒවර වෙන් කරලා බලන්න පුළුවන් වගේ අන්න ඒ වගේ අදහසක් තමයි තියෙන්නේ. යහයි කෙනෙක් ඉන්නවා. එයා ඉදබික්කේ කච්චෝ යහයි සමාධිස්මින් සමාධි කුසලෝ හෝති න සමාධිස්මින් කල්ලිත කුසලෝ හෝති. සමාධියේ සමාධි කුසලතාවය තියෙනවා. කල්ලිත කුසලතාවය නැහැ. ඒ කියන්නේ වෙන් කරලා ඒ බලීමේ හැකියාව නැහැ.
ඊළඟට තමයි දැන් අපිට මේක මතක් වෙනකොට ඉතින් පුළුවන් ශාසනය කියන්නේ භික්ෂුන් කරන්නේ නැද්ද? කරනවා. භික්ෂුන් කරනවා. ඒ කියන්නේ ධම්මසුඛ විහරණය තියෙන්නේ. ශාසන කෘත්‍යයේ ස්වභාවය නෙමෙයි. ඒකනම් ඒක අර ඊතර වෙන මේ කෘත්‍යයත් එක්ක අර මොකේද? උද්දේශිබං සූත්‍රය පැහැදිලි කරන ඒ විදිහට තියෙන්නේ. මේ ශාසනයේ භික්ෂුවේ කෘත්‍ය. හැබැයි මේක භික්ෂුව නොකරනවා නෙමෙයි. භික්ෂුව කරනවා. ධිට ධම්මසුඛ විහරණය. එතකොට ඒකට ඉන්න කෙනෙක් එක්ක කරන කතාව. මේ ශාසනයේ භික්ෂුව කියන කාරණාව දාන්න ඕනේ නැහැ ඒකට. එතන මේ කෘත්‍ය එක්ක නෙමෙයි. ඊළඟට ඉදපන්න බික්කේ එකච්චෝ ජහයි සමාදිස්මින් කලිති කුසලෝ හෝති. අන්න තව කෙනෙක් ඉන්නවා ජහයි කෙනෙක්. අර ධ්‍යාන ඒ කියන්නේ කලිත වෙන් වශයෙන් ඒවා බලන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒකට දක්ෂයි. සමාධි කුසල නැහැ. සමාධි කුසලතාවය නැහැ. තව කෙනෙක් ඉන්නවා ඒ දෙකම නැහැ. ඊළඟ කෙනා ඔය දෙකම යෙදිච්ච කෙනා. ඔය දෙකම යෙදිච්ච කෙනා කියනවා අග්‍ර කලිත කුසලතාවයයි සමාධි කුසලතාවය දෙකම යෙදිච්ච කෙනා අග්‍රයි කියනවා. හරියට කිරිවලින් ගන්න මේ අර ගී මණ්ඩි කියන මෙන්න මේ කාරණාව අග්‍රයි කියනවා වගේ අග්‍ර වෙන්නේ අන්න ඒකයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා. ආරම්මන කුසල සූත්‍රය ආරම්මන කුසලත් පැහැදිලි කරනවා හතරක් ඉන්නවා ධ්‍යායි මොනවද හතර? ඉදබික්ක ඒකච්චෝ ජහයි සමාධිස්මින් සමාධි කුසලෝ. ඔන්න ධ්‍යායි කෙනෙක් ඉන්නවා. සමාධි කුසලතාවයෙන් යුක්තයි. ඊළඟට ඒකේන සමාධිස්මින් ආරම්මන කුසලෝ. සමාධිහිමි ආරම්මන කුසලතාවය නැහැ. ඒ කියන්නේ දැන් ඒ එක ආරම්මන යෙදීම අන්න ඒ කාරණා ආරම්මණයට යොමු කිරීම කියන මෙන්න මේ කාරණාව නැහැ. ඒ කියන්නේ තනිකරම ඒකටම යොමු වීම ඒ කියන්නේ අරමුණ පැවැත්වීම අන්න ඒක දක්ෂතාවය. ඒ දක්ෂතාවය කරන්නේ කියන එක නෙමෙයි ඒ යෙදවීමේ දක්ෂතාවය නැහැ. තව කෙනෙක් ඉන්නවා ඒ ආරම්මන කුසලයේ තියෙනවා නමුත් සමාධි කුසලයේ නැහැ. තව කෙනෙක් ඉන්නවා දෙකම නැහැ. හැබැයි දිහායි. තව කෙනෙක් ඉන්නවා දෙකම තියෙනවා. ආරම්මන කුසලයයි සමාධි කුසලයයි. ඒක තමයි අග්‍රම කියලා පැහැදිලි කරනවා. අර ගෞතමගෙන් ගන්න අර කිරිවල අර ගීමන් නැත්නම් ඒ අග්‍රම දේ පැහැදිලි කරනවා වගේ. ඊළඟට ගෝචර කුසල සූත්‍රයේදී පැහැදිලි කරනවා ගෝචර කුසල මහණෙනි ඉන්නවා දෙහායි හතරක්. ඒ හතර දෙනාගෙන් පළවෙනි එක තමයි දෙහායි කෙනෙක් සමාධිය කෙරෙහි සමාධි කුසලයෙන් යුක්තයි. හැබැයි සමාධිහි ගෝචර කුසලිය නැහැ. එතකොට මේ ගෝචරත්වයේ තියෙන හැකියාව නැහැ. ඒ කියන්නේ ඒ ගෝචර ස්වභාවයක් තියෙනවා නම් අන්න ඒකේ හැකියාව නැහැ. ඒ තමයි පළවෙනි එක කියලා. ඊළඟට දෙහායි කෙනෙකුගේ ගෝචර කුසලතාවය තියෙනවා. හැබැයි සමාධි කුසලතාවය නැහැ. ඊළඟ දෙහායි කෙනාගේ ගෝචර කුසලතාවයක් නැහැ. සමාධි කුසලතාවයක් නැහැ. ඊළඟ කෙනාගේ ගෝචර කුසලතාවය සමාධි කුසලතාවය දෙකම තියෙනවා. ඉතින් එයා අග්‍රයි හරියට පෙන්නනවා අර කිරිවල අග්‍ර දේ වගේ කියලා. ඊළඟට අබිනිහාර කුසල කියන කාරණාවත් එක්ක පැහැදිලි කරනවා හතරක් ඉන්නවා. කියන්නේ ඒකටම යොමු කිරීම වගේ අදහසක් එක තියෙන්නේ. මනමින් යොමු කිරීම වගේ. සමාධිය කෙරෙහි සමාධි කුසලයේ තියෙනවා. අබිනිහාර කුසලයේ නැහැ. ඊළඟ කෙනා අබිනිහාර කුසලයේ තියෙනවා. සමාධිය කෙරෙහි සමාධි කුසලයේ නැහැ. ඊළඟ කෙනා සමාධි කුසලයට නැහැ. අබිනිහාර කුසලයට නැහැ. ඊළඟ කෙනා දෙකම තියෙනවා. ඉතින් එයා තමයි අග්‍ර. ඊළඟ සක්කච්ඡකාරී සූත්‍රයේ තියෙන්නේ ඒත් හතරක් ඉන්නවා දෙහායි. ඒ දෙහායි හතර දෙනාගේ ඔන්න කෙනෙක් ඉන්නවා සමාධි කුසලයි. ඊළඟට ඒක නෑ හැබැයි සක්කච්ඡකාරී කුසල නෑ. සමාධිහි සක්කච්ඡකාරී කුසල කියන්නේ සක්කච්ඡකාරී කියන්නේ සකස් කිරීමේ හැකියාව වගේ අදහසක් කියන්නේ. සකස් කිරීමේ හැකියාව සකස් කරන බව අන්න ඒක නෑ.
යම් කෙනෙක් ඉන්නවා එහෙම සකස් කරලා කරන හැකියාව තුන සමාධි කුසලයේ නෑ. යම් කෙනෙක් ඉන්නවා දෙකම නෑ. හැබැයි දිහායි යම් කෙනෙක් ඉන්නවා දෙකම තියෙන. ඒ කෙනා තමයි අග්‍රයි කියන්නේ. අර කිරිවලින් ගන්න අග්‍රදේ වගේ. ඊළඟට සාතච්චකාරී සූත්‍රය හතරක් ඉන්නවා පුජ්‍යලියෝ. ඒ තමයි එක්කෙනෙක් දෙහායි සමාධිස්මි සමාධි කුසලයි න සමාධිස්මි සාතච්චකාරී කියලා කියන්නේ නිතරම කිරීමේ හැකියාව. යම් කෙනෙක් කෙනා නිතර ඒ සාතච්චකාරී හැකියාව යුක්තයි ඒ දෙහායි කෙනාගේ සමාධි කුසලතාවය නැහැ. යම් කෙනෙක් කෙනා ඔය දෙකම නැහැ. තව කෙනෙක් කෙනා ඔය දෙකම තියෙන සමාධිස්මි සමාධි කුසලයයි සාතච්චකාරී කුසලයයි කියන දෙකම තියෙන කෙනෙක් ඉන්නවා. එයා තමයි අග්‍රයි කියලා පෙන්නන්නේ. ඊළඟට සප්පායකාරී සූත්‍රය පැහැදිලි කරන්නේ හතරක් ඉන්නවා දිහායි. ඒ දිහායි හතර දෙනාගේ පළවෙනි කියන සමාධිස්මි සමාධි කුසල වෙනවා. සමාධිය කිරී සප්පාය කුසල නැහැ. ඒ කියන්නේ සප්පාය හේතු කාරණා වෙන කරුණුනේ සප්පාය හිත අන්න ඒ කුසලතාවය නැහැ. යම් කිසි කෙනෙකුට ඒ සප්පාය කුසලතාවය තියෙනවා. සප්පායකාරී වෙලා හැබැයි සමාධි කුසලතාවය නැහැ. යම් කිසි කෙනෙක් ඉන්නවා සප්පායකාරීත් වෙලා සමාධි කුසලතාවයත් යුක්තයි. නැති දෙකම නැති. ඒ කෙනෙක් ඉන්නවා දෙකම තියෙන. එයා තමයි අග්‍රයි කියන්නේ. අර කිරිවලින් අග්‍රදේ වගේ. එතකොට දැන් ඔන්න සමාධි කුසලතාවය හේතු කරගෙන අර තව 11ක් වෙනින් වශයෙන් ඒ දෙකක් සම්බන්ධ කරලා පැහැදිලි කරා. සමාධි කුසලතාවය පැහැදිලි කරමින් ඊළඟට සමාධි කුසලතාවයට 11ක් පැහැදිලි කරා. දැන් මේක රටාවකට අනේකක් ඊළඟට තියෙන්නේ. දැන් පටන් ගන්නෙ සමාධි කුසලතාවයේ මුලින් පටන් ගන්න සමාපatti කුසලතාවයනේ. එතකොට ඒ සමාධි කුසලතාවයක දැන් 11ක් පැහැදිලි කරන්නේ දිගට වෙනින් වශයෙන්. දැන් පෙන්නන්නේ ඊළඟ එක අරගෙන සමාපatti කුසලතාවයේ දිගට අරගෙන එතනින් පස්සේ ටික අරන් පැහැදිලි කරනවා. දැන් සමාපatti තිති කුසල. සමාපatti තිති කුසල කියලා ඊළඟ එක ගන්න. එයි ඒ කියන්නේ ඒක තමයි ඊළඟට මේ පිළිවෙලට තියෙන්නේ. හතරක් දිහායේ ඉන්නවා. ඒ තමයි සමාපatti කුසලයි සමාධිය කෙරෙහි සමාපatti කුසලයි සමාධියක තිති කුසලයි. තිති කුසල නැහැ පළවෙනි එක. ඉතින් සමාවැදීමේ හැකියාව තියෙනවා. ඒ කුසලතාවය තියෙනවා. හැබැයි තිති කුසල පිහිටීමේ කුසලතාවය නැහැ. තව කෙනෙක් ඉන්නවා තිති කුසලතාවයෙන් යුක්තයි සමාපatti කුසලතාවය නැහැ. තව කෙනෙක් ඉන්නවා තිති කුසලතාවය සමාපatti කුසලතාවය නැහැ. තව කෙනෙක් ඉන්නවා දෙකම යෙදිලා. ඒකෙත් පැහැදිලි කරනවා අග්‍රම මේ දෙකම දෙච්ච කෙනාර කිරි වල ගීමණ්ඩි වල උපමාව අරගෙන අන්නේ වගේ කියලා. දැන් ඔන්න ඔය විදිහට දැන් මේ ඊළඟ සූත්‍ර ටිකේ මේ පිළිවෙලට යන්නේ. ඒ කියන්නේ දැන් සමාපatti කුසල ඊළඟට වුට්ටහාන කුසල. සමාපatti වුට්ටහාන කුසල. ඒතර ඒකේ පැහැදිලි කරනවා හතරක් ඉන්නවා දිහායි. ඔන්න ඒ දිහායි හතර දෙනාගේ සමාධිය කෙරෙහි සමාපatti කුසලයි කෙනෙක් ඉන්නවා වුට්ටහාන කුසල නැහැ. ඊළඟ කෙනා වුට්ටහාන නැගීීමේ හැකියාව ඒ කුසලතාවය දෙන සමාපatti කුසලතාවය නැහැ. දැන් අර කලින් ටිකේම හම්බුනේ ඒ සමාධි කුසලතාවය එක්කනේ මේ වෙනින් වශයෙන් මේ ඔක්කොම කතා කරේ. දැන් මේ ටිකේ සමාපatti කුසලතාවය කතා කරන්නේ. වැඩි දිගටම සමාපatti කුසලතාවයෙන් යුක්තයි. හැබැයි වුට්ටහාන කුසලතාවය නැහැ. වුට්ටහාන කුසලතාවයෙන් යුක්ත සමාපatti කුසලතාවය නැහැ. ඊළඟ කෙනා වුට්ටහාන කුසලතාවයක් නැහැ සමාපatti කුසලතාවයක් නැහැ. දෙකම තියෙන කෙනෙක් ඉන්නවා. එයා තමයි අග්‍ර. ඊළඟට සමාපatti කල්ලිත සූත්‍රය. ඒ කියන්නේ එකට යොමු වීමට දක්ෂතාවය. සමාපatti කල්ලිත සමාපatti කුසලතාවයෙන් යුක්තයි කල්ලිත කුසලතාවයෙන් යුක්ත නැහැ. ඊළඟට කල්ලිත කුසලතාවයෙන් යුක්ත සමාපatti කුසලතාවයෙන් යුක්ත නැහැ. මේ ඊළඟට දෙකෙන්ම යුක්ත නැහැ. ඊළඟට දෙකෙන්ම යුක්ත කෙනා. ඊළඟ සූත්‍රය සමාපatti ආරම්භන සූත්‍රයේදී අන්න සමාපatti කුසලතාවයෙන් යුක්තයි. ඒ වගේම ආරම්භන කුසලතාවයෙන් යුක්ත නැහැ. ආරම්භන කුසලතාවයෙන් යුක්ත සමාපatti කුසලතාවයෙන් යුක්ත නැහැ. ආරම්භන කුසලතාවයක් නැහැ සමාපatti කුසලතාවයක් නැහැ. ඊළඟ කෙනා ආරම්භන කුසලතාවයෙන් යුක්තයි සමාපatti කුසලතාවයෙන් යුක්තයි. එය තමයි අග්‍ර. ඊළඟට සමාපatti ගෝචර කුසල. සමාපatti කුසලතාවෙන් යුක්ත කෙනෙක් ඉන්නවා ගෝචර කුසලතාවය නැහැ. ගෝචර කුසලතාවෙන් යුක්ත සමාපatti කුසලතාවය නැහැ. ගෝචර කුසලතාවයක් නැහැ සමාපatti කුසලතාවයක් නැහැ. ඊළඟට ওই දෙකම තියෙන කෙනා ඉන්නවා.
ඊළඟ අබිනීහාර කුසල. සමාපatti කුසලතාවයෙන් යුක්තයි අබිනීහාර කුසලතාවයෙන් නැහැ. අබිනීහාර කුසලතාවයෙන් යුක්තයි සමාපatti කුසලතාවයෙන් නැහැ. මේ දෙකෙන්ම යුක්ත නැහැ. දෙකෙන්ම යුක්ත කෙනා ගැන කතා කරනවා. ඊළඟට සමාපatti සක්කච්ඡකාරී. එතකොට සමාපatti කුසලතාවයෙන් යුක්තයි සක්කච්ඡකාරී කුසලතාවේ සක්කච්ඡකාරී බව නැහැ. සක්කච්ඡකාරී බවෙන් යුක්ත සමාපatti කුසලතාවේ නැහැ. දෙකම නැති කෙනයි ඊළඟට දෙකම තියෙන කෙනා. ඊළඟට සමාපatti සාතච්ඡකාරී නිතරම කරන සමාපatti කුසලතාවයෙන් යුක්තයි සාතච්ඡකාරී කුසලතාවයෙන් නැහැ. සාතච්ඡකාරී කුසලතාවයෙන් යුක්තයි සමාපatti කුසලතාවයෙන් නැහැ. සමාපatti කුසලතාවයයි සාතච්ඡකාරී දෙකම නැහැ. දෙකම තියෙන කෙනා. ඊළඟට සමාපatti සප්පායකාරී. ඊළඟට සමාපatti කුසලතාවයෙන් යුක්තයි සප්පායකාරී බව නැහැ. සප්පායකාරී බවෙන් යුක්තයි සමාපatti කුසලතාවය නැහැ. සප්පායකාරී බවත් නැහැ සමාපatti කුසලතාවයත් නැහැ. ওই දෙකම තියෙන. ඔන්න ඒ ජහයි එනගෙන අර මේ කිරිඋපමාවත් එක පැහැදිලි කරන්නේ. දැන් ඔන්න එතකොට එතන ආයේ ඒ සමාපatti කුසලතාවය සම්බන්ධ කරලා එතනින් එහාට ගැන පැහැදිලි කරා. ඊළඟට තිති කුසලතාවයත් එක්ක සම්බන්ධ කරලා එතනින් එහාට පැහැදිලි කරනවා. ඒ කියන්නේ හැම එකටම එතනින් එහා තියෙන ටික තිති කුසලතාවය සම්බන්ධ කරනවා. දෙහයි හතරක් ඉන්නවා. ඒ තමයි මේ දෙහයි හතර දෙනා සමාධියක තිති කුසලයෙන් යුක්තයි. හැබැයි වුට්ටහන කුසලයෙන් යුක්ත නැහැ. ඊළඟ කෙනා වුට්ටහන කුසලයෙන් යුක්තයි තිති කුසලයෙන් යුක්ත නැහැ. ඊළඟ කෙනා තිති කුසලයක් නැහැ වුට්ටහන කුසලයක් නැහැ. ඊළඟ කෙනා ওই දෙකම තියෙන කෙනා. අර මේ කිරිකුමාවත් එක්ක පැහැදිලි කරනවා අග්ගල ඒ කෙනා කියලා. ඊළඟට තිති කලිත සූත්‍රය. ඒකේ අන්න තිති එක්කනේ දිගටම යන්නේ පොඩ්ඩේ. තිති කුසලයෙන් යුක්තයි කල්ලිත කුසලයේ නැහැ. කල්ලිත කුසලයෙන් යුක්තයි තිති කුසලයේ නැහැ. තිති කුසලයේ කල්ලිත කුසලයේ දෙකම නැහැ. දෙකම තියෙන කෙනා. ඊළඟ එකේ යන්නේ තිති කුසලයේ ආරම්මන කුසලයයි. එතකොට තිති කුසලයේ තියෙනවා ආරම්මන කුසලයේ නැහැ. ආරම්මන කුසලයේ තියෙනවා තිති කුසලයේ නැහැ. දෙකම නැති කෙනා දෙකම තියෙන කෙනා. ඊළඟ තිති ගෝචර කුසල. තිති කුසලයෙන් යුක්තයි ගෝචර කුසලයේ නැහැ. තිති ගෝචර කුසලයෙන් යුක්තයි තිති කුසලයේ නැහැ. තිති කුසලයේ ගෝචර කුසලයේ දෙකම නැහැ. දෙකම තියෙන ඒ යහයි කෙනාගෙන එයා අග්‍රයි කියලා කියනවා. ඊළඟට තිති අබිනීහාර කුසල. තිති කුසලයෙන් යුක්තයි අබිනීහාර කුසලයේ නැහැ. අබිනීහාර කුසලයෙන් යුක්තයි තිති කුසලයේ නැහැ. තිති කුසලයේ අබිනීහාර කුසලයේ දෙකම නැහැ. දෙකම තියෙන කෙනා. ඊළඟට එයා අග්‍රයි කියනවා. ඊළඟට තිති සාකච්ඡකාරී සක්කච්ඡකාරී. එතකොට තිති කුසලයෙන් යුක්තයි එයා සක්කච්ඡකාරී නෑ. සක්කච්ඡකාරීන් බවෙන් යුක්තයි තිති කුසල නෑ. සක්කච්ඡකාරීත් නෑ තිති කුසලත් නෑ. දෙකම තියෙන කෙනා. එයා අග්‍රයි. ඊළඟට තිති සාතච්ඡකාරී. තිති කුසලයෙන් යුක්තයි සාතච්ඡකාරී නෑ. සාතච්ඡකාරී යුක්තයි තිති කුසලේ නෑ. ඊළඟට දෙකම නැති කෙනා සහ දෙකම තියෙන කෙනා. තිති සප්පායකාරී. තිති කුසලයෙන් යුක්තයි සප්පායකාරී නෑ. සප්පායකාරී යුක්තයි තිති කුසල නෑ. ඊළඟට තිති කුසල සප්පායකාරී දෙකම නෑ. දෙකම තියෙන කෙනා. ඒ යහයි වඩන දෙකම තියෙන කෙනා එයා අග්‍රයි කියලා කියනවා. ඊළඟට ඊළඟ එකට වුට්ටහන. දැන් තිති කුසලෙන් වුට්ටහන කුසල. ඒ කියන්නේ වුට්ටහන කල්ලිත එතනින් පටන් ගන්නෙ. වුට්ටහනකින් ඔන්න වුට්ටහන කුසලයෙන් යුක්තයි දිහයි කෙනෙක් කියන කල්ලිත කුසලයේ නෑ. ඊළඟට කල්ලිත කුසලයෙන් යුක්තයි වුට්ටහන කුසලයේ නෑ. කල්ලිත කුසලයත් වුට්ටහන කොසලයත් දෙකම නෑ. දෙකම තියෙන කෙනා. ඔන්න ඒ කෙනා ගැන එයා අග්‍රයි කියනවා. ඊළඟට වුට්ටහන ආරම්මන කුසල. වුට්ටහන කුසලයෙන් යුක්තයි ආරම්මන කුසලයේ නෑ. ආරම්මන කුසලයෙන් යුක්තයි වුට්ටහන කුසලයේ නෑ. වුට්ටහන කුසලයේ ආරම්මන කුසලයේ දෙකම නෑ. දෙකම තියෙන කෙනා ගැන කතා කරනවා. එයා අග්‍රයි කියලා අර කිරි උපමාවත් එක්ක. ඊළඟ වුට්ටහන ගෝචර කුසල. වුට්ටහන කුසලයෙන් යුක්තයි ගෝචර කුසල නෑ. ගෝචර කුසලයෙන් යුක්තයි වුට්ටහන කුසල නෑ. ගෝචර කුසලත් වුට්ටහන කුසලත් දෙකම නෑ. දෙකම තියෙන කෙනත් පැහැදිලි කරනවා. වුට්ටහන අබිනිහාර කුසල. වුට්ටහන කුසලයෙන් යුක්තයි අබිනිහාර කුසලයෙන් නෑ. අබිනිහාර කුසලයෙන් යුක්තයි වුට්ටහන කුසලයෙන් නෑ. වුට්ටහන කුසලයේ අබිනිහාර කුසලයේ දෙකම නෑ. දෙකම තියෙන කෙනා ගැන පැහැදිලි කරනවා. ඊළඟට වුට්ටහන සක්කච්ඡකාරී සූත්‍රය. එතකොට වුට්ටහන කුසලයෙන් යුක්තයි සක්කච්ඡකාරී නෑ. සක්කච්ඡකාරී යුක්තයි වුට්ටහන කුසල නෑ. වුට්ටහන කුසලයේ සක්කච්ඡකාරී දෙකම නෑ. ඊළඟට දෙකම තියෙන කෙනා ගැන පැහැදිලි කරනවා. ඊළඟට වුට්ටහන සාතච්ඡකාරී. වුට්ටහන කුසලයෙන් යුක්තයි සාතච්ඡකාරී නෑ. සාතච්ඡකාරී යුක්තයි වුට්ටහන කුසල නෑ. වුට්ටහන කුසලයි සාතච්ඡකාරී දෙකම නෑ. දෙකම තියෙන කෙනා අග්‍රයි. මේ යහයි අය ගැන කතා කරන්නේ. යහයි අය. ඊළඟ වුට්ටහන සප්පායකාරී. වුට්ටහන කුසලයෙන් යුක්තයි සප්පායකාරී නෑ. සප්පායකාරී බවෙන් යුක්තයි වුට්ටහන කුසල නෑ. වුට්ටහන කුසලයි සප්පායකාරී දෙකම නෑ. දෙකම තියෙනවා. ඒ කියන්නේ කතා කරලා යාලා අග්‍රයි කියලා පැහැදිලි කරනවා. ඊළඟට ආය අලුතෙන් පටන් ගන්නවා. කල්ලිති ආරම්මන කුසල. කල්ලිති කුසලයෙන් යුක්තයි ආරම්මන කුසලයෙන් නෑ. ආරම්මන කුසලයෙන් යුක්තයි කල්ලිති කුසලයෙන් නෑ. කල්ලිති කුසලයේ ආරම්මන කුසලයේ දෙකම නෑ. ඒ දෙකම තියෙන කෙනා. ඒ දෙකම තියෙන කෙනා අග්‍රයි. කල්ලිති ගෝචර කුසලයේ.
කල්ලිත කුසලයෙන් යුක්තයි ගෝචර කුසලයේ නැහැ. ගෝචර කුසලයෙන් යුක්තයි කල්ලිත කුසලයේ නැහැ. කල්ලිතයි ගෝචර කුසලයි දෙකම නැහැ. ඊළඟට දෙකම තියෙන කෙනා. එයා අග්‍රයි කියනවා. ඊළඟට කල්ලිත අබිනීහාර කුසල. කල්ලිත කුසලයෙන් යුක්තයි අබිනීහාර කුසලයේ නැහැ. අබිනීහාර කුසලයෙන් යුක්තයි කල්ලිත කුසලයේ නැහැ. කල්ලිත අබිනීහාරයි දෙකම කියාව නැහැ. දෙකම තියෙන කෙනා අග්‍රයි කියලා පැහැදිලි කරනවා. කල්ලිත සක්කච්ඡකාරී සූත්‍රය. කල්ලිත කුසලයෙන් යුක්තයි සක්කච්ඡකාරී නෑ. සක්කච්ඡකාරී බවින් යුක්තයි කල්ලිත කුසලයෙන් නෑ. කල්ලිත කුසලයයි සක්කච්ඡකාරී දෙකම නැති කෙනා සහ දෙකම තියෙන කෙනා ගැන පැහැදිලි කරනවා යාග්‍රයි කියලා. ඊළඟට කල්ලිත සාතච්ඡකාරී සූත්‍රය. කල්ලිත කුසලයෙන් යුක්තයි සාතච්ඡකාරී නෑ. සාතච්ඡකාරී බවින් යුක්තයි කල්ලිත කුසලයේ නෑ. සාතච්ඡකාරී කල්ලිත කුසල දෙකම නෑ. දෙකම තියෙන කෙනා අග්‍රයි කියනවා. ඊළඟට කල්ලිති සප්පායකාරී සූත්‍රය. කල්ලිති කුසලයෙන් යුක්තයි සප්පායකාරී නෑ. සප්පායකාරී වයින් යුක්තයි කල්ලිති කුසලයේ නෑ. කල්ලිති කුසලයේ සප්පායකාරී දෙකම නෑ. දෙකම තියෙන කෙනා අග්‍රයි කියනවා. ඊළඟට ආය අලුතින් එකක් පටන් ගන්නවා. ආරම්මන ගෝචර කුසල. ඊළඟට ආරම්මන කුසලතාවයෙන් යුක්තයි ගෝචර කුසල නෑ. ගෝචර කුසලතාවයෙන් යුක්තයි ආරම්මන කුසල නෑ. ආරම්මන කුසලත් ගෝචර කකුසලත් දෙකම නෑ. දෙකම තියෙන කෙනා අග්‍රයි කියනවා. ඊළඟට ආරම්මන අබිනීහාර කුසල සූත්‍රය. ආරම්මන කුසලයෙන් යුක්තයි අබිනීහාර කුසල නැහැ. අබිනීහාර කුසලයෙන් යුක්තයි ආරම්මන කුසල නැහැ. අබිනීහාරය ආරම්මනය කුසල දෙකම නැහැ. දෙකම තියෙන කෙනා අග්‍රයි කියනවා. ඊළඟට ආරම්මන සක්කච්ඡකාරී සූත්‍රය. ආරම්මන කුසලයෙන් යුක්තයි සක්කච්ඡකාරී නැහැ. සක්කච්ඡකාරී බවින් යුක්තයි ආරම්මන කුසල නැහැ. දෙකම නැති කෙනා සහ දෙකම තියෙන කෙනා අග්‍රයි. ඊළඟට ආරම්මන සාතච්ඡකාරී සූත්‍රය. ආරම්මන කුසලයෙන් යුක්තයි සාතච්ඡකාරී නෑ. සාතච්ඡකාරී වයින් යුක්තයි ආරම්මන කුසලයේ නෑ. ආරම්මන කුසල සාතච්ඡකාරී දෙකම නෑ. දෙකම තියෙන කෙනා අග්‍රයි කියනවා. ඊළඟට ආරම්මන සප්පායකාරී සූත්‍රය. ආරම්මන කුසලයෙන් යුක්තයි සප්පායකාරී නෑ. සප්පායකාරී වයින් යුක්තයි ආරම්මන කුසල නෑ. ඊළඟට ආරම්මනයි සප්පායකාරී දෙකම නෑ. දෙකම තියෙන කෙනා අග්‍රයි කියනවා. ඊළඟට ආය අලුතින් පටන් ගන්නවා. ගෝචර කුසලත් එක්ක. ගෝචර අබිනීහාර සූත්‍රය. ගෝචර කුසලයෙන් යුක්තයි අබිනීහාර කුසලයේ නේ. අබිනීහාර කුසලයෙන් යුක්තයි ගෝචර කුසලයේ නේ. අබිනීහාරත් නේ ගෝචර කුසලත් නේ. අබිනීහාරයි ගෝචර කුසලයි දෙකම තියෙන කෙනා අග්‍රයි කියනවා. ගෝචර සක්කච්ඡකාරී සූත්‍රය. ගෝචර කුසලයෙන් යුක්තයි සක්කච්ඡකාරී නේ. සක්කච්ඡකාරී බවින් යුක්තයි ගෝචර කුසල නේ. ඊළඟට සක්කච්ඡකාරී ගෝචර කුසලයි දෙකම නෑ. දෙකම තියෙන කෙනා අග්‍රයි කියනවා. ඊළඟට ගෝචර සාතච්ඡකාරී සූත්‍රය. ගෝචර කුසලයෙන් යුක්තයි ඒ දිහායි කෙනා සාතච්ඡකාරී නෑ. සාතච්ඡකාරී බවින් යුක්තයි ගෝචර කුසල නෑ. ඊළඟට සාතච්ඡකාරී ගෝචර කුසලයි දෙකම නෑ. දෙකම තියෙන කෙනා ඉන්නවා. එයා තමයි අග්‍රයි කියන්නේ. ඊළඟට ගෝචර සප්පායකාරී. ගෝචර කුසලයෙන් යුක්තයි සප්පායකාරී නෑ. සප්පායකාරී බවින් යුක්තයි ගෝචර කුසල නෑ. සප්පායකාරී ගෝචර කුසලයි දෙකම නෑ. දෙකම තියෙන කෙනා අග්‍රයි කියනවා. ඒ කෙනා අන්න ඒ යහයි කෙනා අග්‍රයි කියනවා. ආය අලුතින් පටන් ගන්නවා. අබිනීහාර සක්කච්ඡකාරී සූත්‍රය. අබිනීහාර කුසලයෙන් යුක්තයි සක්කච්ඡකාරී නෑ. සක්කච්ඡකාරී බවින් යුක්තයි අබිනීහාර කුසල නෑ. අබිනීහාර කුසලත්වය සක්කච්ඡකාරී බව දෙකම නැති කෙනා. දෙකම තියෙන කෙනා ඉන්නවා. එයා තමයි අග්‍රයි කියලා කියන්නේ. ඊළඟට අබිනීහාර සාතච්ඡකාරී සූත්‍රය. අබිනීහාර කුසලයි සාතච්ඡකාරී නෑ. සාතච්ඡකාරී කුසල සාතච්ඡකාරී හැබැයි අබිනීහාරී කුසල නෑ. ওই දෙකම නැති කෙනා සහ දෙකම තියෙන කෙනා අග්‍රයි කියනවා. ඊළඟට අබිනීහාර සප්පායකාරී සූත්‍රය. අබිනීහාරී කුසලයි සප්පායකාරී නේ. සප්පායකාරී අබිනීහාරී කුසල නේ. අබිනීහාරී සප්පායකාරී කුසල දෙකම නෑ. දෙකම තියෙන කෙනා අග්‍රයි කියනවා. ආයල්තිම් පටන් ගන්නවා. සක්කච්ඡ කුසල කතාවත් එක්ක. සක්කච්ඡ සාතච්ඡකාරී සූත්‍රයේදී සක්කච්ඡ කුසලතාවයෙන් යුක්තයි සාතච්ඡකාරී නේ. ඒ කියන්නේ සක්කච්ඡකාරී යෙදිලා හැබැයි සාතච්ඡකාරී නේ. ඊළඟ කෙනා සාතච්ඡකාරී බවෙන් යුක්තයි හැබැයි සක්කච්ඡකාරී නෑ. ඊළඟ කෙනා සාතච්ඡකාරීත් නෑ සක්කච්ඡකාරීත් නෑ. ඊළඟ කෙනා ඔය දෙකම තියෙන කෙනා එයා තමයි අග්‍රයි කියන්නේ. ඊළඟට සක්කච්ඡ සප්පායකාරී සූත්‍රයේදී සක්කච්ඡකාරී බවෙන් යුක්තයි සප්පායකාරී නෑ. සප්පායකාරී බවෙන් යුක්තයි සක්කච්ඡකාරී නෑ. සක්කච්ඡකාරී බවත් නෑ සප්පායකාරී බවත් නෑ. ওই දෙකම තියෙන කෙනා. එතකොට එතනත් මේ හතර දෙනා දිහායි හතර දෙනා. එතකොට මේ දෙකම තියෙන කෙනා අග්‍රයි. ඊළඟට අවසානට තියෙන කාරණා සාතච්ඡකාරී එක්කනේ. සාතච්ඡකාරී සප්පායකාරී සූත්‍රය. එතකොට ජහයි හතරක් ඉන්නවා. ඉද බික්කේ කච්චෝ ජහයි දිහායි සමාධිස්මි සාතච්ඡකාරී හෝති සමාධිහි සාතච්ඡ ඉතිතරම යෙදෙන බව ඒකින් යුක්තයි. සප්පායකාරී නෑ. සප්පායකාරී බවින් යුක්තයි සාතච්ඡකාරී බව නෑ. සාතච්ඡකාරී බවත් නෑ. සප්පායකාරී බවත් නෑ. ඔය දෙකම
තියෙන කෙනා ගැන පැහැදිලි කරනවා. එයා තමයි ඒ දෙකම තියෙන කෙනා තමයි අග්‍ර කෙනා. ඒ දෙකම තියෙන කෙනා. ඒකෙත් අර පැහැදිලි කරලා පෙන්නනවා අර උපමාවත් අරගෙන මේ වෙනරු කියන්නේ ගවදනට වඩා කිරියක් ගයි, කිරි වලට වඩා දීයක් ගයි, දී වලට වඩා වෙනරුවක් ගයි, වෙනරු වලට වඩා ගිතෙල් වලට වඩා ගීමන්ද අග්‍රයි. කියන මෙන්න මේ වගේ තමයි අර සාතච්ඡකාරී බවත් සප්පායකාරී බවත් මේ දෙකම සමාධිය කෙරෙහි සමාධියෙහි තියෙනවා නම් ඒ දිහායි කෙනාට අන්න ඒ දෙකම දෙදලා යා තමයි අග්‍ර කියලා පැහැදිලි කරනවා. ඔන්න ඔය ටික තමයි ඒ සංයුත්තේ තිබුණේ. එතකොට ඒ සංයුත්තේ තිබුණේ සම්පූර්ණයෙන්ම යහයි අය ගැන යහයි පුජ්‍යලිය ගැන ඉච්චරයි. මේ ශාසනීය කතාව. ඒ කියන්නේ මේ සම්බුද්ධ ශාසනය කියන නිර්වචනය අර්ථ ගන්නලා නෙමෙයි ඈ. ඒක හොඳට තේරුම් ගන්න. නැත්නම් අපි පටලව ගන්නවනේ. ඒ කියන්නේ වැඩේ තියෙන්නේ. හැබැයි මේ දැන් අපි මෙහිම උපමාවක් ගත්තොත් එහෙම. දැන් භික්ෂුවක් වුණා කියලා ශාසනයට ආවා කියලා ලෝකයේ මිනිස්සු කනවා. මේ අය කන්නේ නැද්ද? කනවා නේද? කනවා. ඒ කනතු ඉන්න බෑනේ. ඒ කනවා. එතකොට ලෝකයේ මිනිස්සු නානවා කියලා මහාන වෙච්ච අය නාන්නේ නැද්ද? නෑ නේ නානවා. එයාලත් නානවා. කියන්නේ දැන් අපි හිතමු මේ කන විදිය ඔන්න විග්‍රහ කරන ලෝකයේ මිනිස්සු. ඉතින් භික්ෂුණු කන විදිය එහෙමම නේද? වෙනස් විදියක් නෑ. ඇවිදින විදි විග්‍රහ කරනවා ලෝකයේ මිනිස්සු. කියන්නේ මේ ඇවිදින විදිය මෙහිම කට්ටියක් ඉන්නවා. ඉතින් ඒ කට්ටියයි ඉතින් භික්ෂුණුත් එහෙම තමයි. හැබැයි මේ ශාසනයේම භික්ෂුන්ටම අදාළ දේවල් ටිකක් තියෙනවා. අපි ලෝකෙන් අපි ගත්තොත් අන්න ඒක අනිත්‍යකින් නෑ හැබැයි. ඒක වෙනම එක. හැබැයි ලෝකීයම ගත්තාම අර සාමාන්‍ය එකම තමයි. වෙනසක් නෑ. ඉතින් ඒකයි භාග්‍යතුන් වහන්සේ ඒක ලොකුවට විග්‍රහ කරන්න යන්නේ නැති ලෝකේ. සාමාන්‍ය දැන් කන විදිය, විදින විදිය ඒ වගේ ඒ ස්වභාවයත් එක තමයි. ඉතින් ඔක අපි වැඩි ඔය විදිහට අපි හිතුවේ නැත්නම් එහෙම මේ හරි පටලැවෙනවා. ශාසනයත් එක්ක බලන්න ශාසනය ඉතින් ඒකයි ඒ විදිහට හිතන්නේ ඉතින් වෙන දෙයක් නෙමෙයි. මේ ශාසනය කියන්නේ මොකද්ද කියලා උණුසුමක්වත් දන්නේ නැති නිසා. අනේ ඒක වෙන දෙයක් නිසා නෙමෙයි. අර අපට නිකන් අමුතු දෙයක් අලුතෙන් එනකොට ආයේ එතනින් එහාට යන්නේ නෑනේ. ඉතින් බුදුරයන් වහන්සේ ඊව ඕනේ නේ අලුත් දෙයක් කෙනකොට. ඔන්න ඕක හොඳට තේරුම් ගන්න ඕනේ. එහෙම තේරුම් ගත්තොත් විතරයි අපි මේ ශාසන කෘත්‍ය සැබෑව දෙයටම යොමු වෙන්නේ. නැත්තම් අනේ අර මේ දැන් ඔය එලි පේනකොට අරව පේනකොට මේවා පේනකොට අම්මෝ තියෙන මේක. ඇයි අර නිකම් අලුත් දෙයක් දැන් අපි දකින්නවානේ ඔය සමහර කැමරා වලට අර නිකන් දේවතා එලි වගේ කියලා මොනවද වටිනකොට තියෙන මේවා එක ඊළඟට ඒ කියන්නේ කතා කරන ඉතින් ඒවා කතා කරන්න දෙයක් නැත්තම් ඒ වගේ ඒක අහුවිල්ලක් නම් තියෙන ඉතින් මේ ගැන කතා කරන දෙයක් නැහැ නේ අරවත් එක්ක හිමුණන්නේ එච්චරට අඥාන සමාජයකට අනේ ඉතින් මේ ධර්මයක් ගැන කතා කරන්නේ කවර කතාවද ඉතින් ඒක හොඳට අපි තේරුම් ගන්නට ඕනේ හොඳයි එහෙනම් දැන් ප්‍රශ්න අහන්න අවස්ථාව තියෙනවා අපිට දැන් ප්‍රශ්න අහන්න පුළුවන් මොකද අපි ඇත්තටම සංයුත්තනිකාය තුන පොත සම්පූර්ණයෙන් ඉවර කරා. ඉතින් මේ වෙනකොට මම සංයුත්තනිකාය 1 2 3 4 ඔක්කොම ටික සම්පූර්ණයෙන් ඉවර කරලා තියෙනවා. තව 5 1 5 2 ටිකක් විතරයි තියෙන්නේ. ඉතින් අනිතන අපි දැන් ගොඩාක් දේශනා අනිත් ඒවා කතා කරලා ඇත්තටම හරි සතුටුයි. මේ වගේ බුද්ධ වචනය මේ කතා කරන්න ලැබීම පිළිබඳව බුදුරන් වහන්සේ දේශනා කරන්නට යෙදුන ඒ උත්තර උතුම් සුන්දර බුද්ධ වචනයන් මේ විදිහට නිදාන පරියාය මේ සෑම එකක් එක්කම කතා කරන්න ලැබීම මම පුදුම සතුටක් විඳින්නේ. නැත්නම් ඔහේ අර කියවන කාරුණු හැටියට ඔහේ කියවන දැන් අර කෑලි අරගෙන දැන් අද කතා කරවට තිබුණත් අර හැම එකම එක බලන්න ඕන නිදානයත් එක්ක මේක මොකද්ද කියන්නේ විස්තර. නැත්නම් ඉතින් අර මේ ලුණු රහට මොනවා හරි කනවා වගේ වැඩක් වෙනවා. මොනවද කන්නේ කියලා රහ බලන්නේ. සැරට මොනවා හරි තිබ්බනම් කනවනම් ලුණු රහට මොනවා හරි තිබ්බනම් කනවනම් අන්න ඒ වගේ වෙනවා කණ්ඩ ඕන නිසා. එහෙම වෙලා හරියන්නේ නැහැ. ඉතින් මේ හැම දෙයක්ම බලන්න ඕන. මේ මෙතනින් පස්සේ අපි ඔබට ධර්ම සාකච්ඡා ඔබට තියෙන ප්‍රශ්නමයි දිගටම කරන්නේ. සමහරවිට කලින් ඊමේල් මාර්ගයෙන් හරි වල තිබ්බොත් මට හෝ තුලානි මිස්ටර් හරි
එතකොට මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන් මෙතනින් පස්සේ වැඩසටහන් වලදී. හොඳයි අදත් දැන් ඔබට ප්‍රශ්න අහන්න අවස්ථාව. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ සමාපත්තිය හා සමාපත්තියට සමවදිනවා කියන ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි. සමාපatti කියන එකේ සමවදිනවා කියන අර්ථය තියෙනවා. සමවදිනවා කියන අර්ථය. ඒකවල සමාපත්තිය කියන එක සමාපatti කියන අර්ථයකුත් වෙනම තියෙනවා. මෙතන මම කතා කරේ සමවදිනවා කියන අර්ථයෙන් විතරයි. සමවදිනවා කියන අර්ථයයි. ඒක සමාපත්තිය කියන අර්ථයක් වෙනම තියෙනවා. සමාපත්තිය කියන්නේ සමාපත්තිය කියන විස්තරයේදී. මෙතන සමවැදීමේ හැකියාව වගේ. මොකද සමාපත්තියේ තිති උත්හාන කියලානේ පැහැදිලි කරන්නේ. එතකොට සමවැදීමේ හැකියාව තිති පිහිටීමේ උත්හාන නැගී හිටීම. එතකොට සමාපත්තියට සමවැදීම නෙමෙයි සමවැදීමේ හැකියාව. එතකොට හිමයි එතන ගන්න තියෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ අර ප්‍රායෝගික වශයෙන් යෙදෙන ප්‍රශ්නයක් අහන්නේ. ස්වාමීන් වහන්සේ දීපු උපමාවත් එක්ක ප්‍රායෝගික වැඩවලදී දිනදා ජීවිතේදී බලන්න කිව්වනේ. ස්වාමීන් වහන්සේ දැන් එහෙම ඒත් එක්කම ස්වාමීන් වහන්සේ තව මේ සඳහන් කර දේශනාවලදී එහෙම දැන් මම ගැනත් බලන්න මම කොහෙද කියලා දැන් ඉඳගෙන ඉන්නකොට ඊට පස්සේ නැගිටලා ඇවිදිනකොට දැන් කයි කොටස් අර ඒ වගේ ඉතින් එහෙම බලන්න පුරුදු වෙලා තිබුණා. ඊළඟට සංස මට හිතුණා දැන් කයට හිත යොමු කරාම මොකක් කොයි දියවක ඉඳලා කයට හිත යොමු කරාම තද ගතියක් නේ දැනෙන්නේ. එතකොට තද ගතිය තමයි ගොඩක් ප්‍රකට වෙන්නේ. එතකොට එතන දැනීමක් වෙනවා දැන් අර මම නොදැනෙන තරමට ටිකක් වෙලා යනකොට මම නොදැනෙන තරමට කයට දැනීම තමයි ප්‍රකට වෙන්නේ. ඒතර ස්වාමීන් වහන්සේ දැන් එතනදී අර පැහැදිලිවම එනවා මම කියන ප්‍රශ්නේ අර සාමාන්‍යයෙන් අනිත් මේ එදිනෙදා වැඩ කටයුතු වලදී බාහිර දෙයක් එක්ක වේදනාවට වැඩිය ඒවටත් මේ ප්‍රශ්නේ ඇති වෙනවා. නමුත් මෙතනදී ගොඩක් අර දැන් මමමනේ තමන්ගේ කයට මේවා කරාම දැන් අර එතනින්ම හොයන් යන එක හොඳයි වගේ නිකන් මට පහසු වගේ දැනුනේ. එතකොට ඒක දැනුවා. ඒතකොට දැන් මම හැඟවිලා වගේ. එතකොට ඔන්න මම කෝ කියන ප්‍රශ්නේ මේ හොඳට පැහැදිලිව මතුවෙනවා. ඒකට දැන් මම එතන දැනෙන්නේ නැහැ. හැබැයි දැන් මම නැහැ කියන දෘෂ්ටියට යනවා නෙවෙයි. දැන් හොයන්න ඕනේ එතන ඉඳලා අපි. නමුත් අර මම අහන්නේ ස්වාමීන් වහන්සේ දැන් ඒතනද දැන් අර මම දැන් කයි දැනීමනේ අපිට ගොඩක් ප්‍රකට වෙන්නේ. එතකොට ඒකේ දැන් මම රිංගගෙන ඉන්නවා කියන්නේ ඕකද ස්වාමීන් වහන්සේ? මම මේ අර සමහර සූත්‍ර දේශනාවල අපට අහන්න ලැබෙන්නේ දැන් රූපේ läගගෙන ඉන්නවා රිංගගෙන ඉන්නවා එහෙම කියලා. දැන් ඒ ස්වභාවයද දැන් එතන මම හොයාගන්න නෑ මම කෝ කියලා. ඒක ටිකක් ඒ කියන ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ පිරුවන් සන්නයි. පිරුවන් සන්නයි නැහැ. ඒක මුලාවමයි. කියන්නේ මුලාවම කියලා කියන්නේ දැන් අපි මේ හැඟවිලා ඉන්නවා කියන්නේ අපට ප්‍රකට නැති එක දෙකනේ ප්‍රකට නැති කාරණාව. ඒතකොට ප්‍රකට නැති කාරණාවක් එක මම කියන කාරණාවක රිංගගෙන ඉන්න බවක් කියලා යෙදුන්නේ නැහැ කියන කියන්නේ හම්බුන්නේ කියන එකනේ. නෑ ඒ හම්බුන්නේ නැහැ රිංගගෙන ඉන්නවා කියලා හිතලානේ තියෙන්නේ. ඒක හිතීම. ඉතින් ඒ නිසා ඒ කාරණාව නෙමෙයි. ඒක ඇත්තටම එතනදී මම ඉදිච්ච බව හම්බ වෙන්නට ඕනේ. හම්බ වෙච්ච තැනදී තමයි එහෙනම් කියන්නේ අපට හැඟීමක් හරි හම්බ වෙච්ච තැනදී තමයි ඒක ගැන හිතන්න ආයෙ පිළිවෙන්නේ. නැති තැනදී මුලායිම තියෙන්නේ. ඒ මුලායිම තියෙන්නේ අර කියන්නේ දන්නේ නැතුව හිතිල්ලක් නේ තියෙන්නේ. මං හංගිලා කියලා. අර සූත්‍ර කාරණාව කරන් අපි ඒ හිතිල්ලට දා ගන්නවා. අපට ඒකෙදිත් දැන් අපිට හිතන්න පුළුවන් මේ කාරණාව එක ප්‍රකට වෙන්නේ නැති හරි ප්‍රකට නැති හරි බවක් හම්බෙලානේ. ඉතින් ඒ හම්බවීමම තමයි තමා කියන්නේ. අපට අර ලෝකේ ගොරෝසු මට්ටමින් ගත්තාම නිකන් අර ඒ දැනෙන්නේ සියුම්ම හිත කියන කාරණාවත් එක්කට වඩා මේ මම භුක්ති විඳින කායික ස්වභාවයකනේ. අන්න ඒක නිසා තමයි දැනෙන්නේ. ওই පැත්තෙන් තමයි හොයාගන්න වැඩිපුරම හොයාගන්න ඕනේ. මොකද ලෝකේ නම් අර දැන් සීනි පැන්තහයි ඇවිදිනවා කනවා මේ ඇඟ ඒව අර කායික කියන එක ලෝකේ අර පුංචිම දෙයක් එක්කනේ. ඔතන තියෙන කාරණාව එක්ක බලන හිතත් එක්කම. එතකොට ඒක තමයි හොයාගන්න ඕනේ. එහෙම හොයාගන්න නැතුව අර කාරණාව ඒක උපකල්පනයක්. ඒක හිතින් ආපු හිතවිල්ලක් විතරයි. සැබෑවටම වෙන කාරණාව
කියන්නේ ඥානයක්. ඒ කියන්නේ ඇත්තටම දැන් මම එතනදී පැහැදිලි කරේ ඒ කියන්නේ මෙතන ප්‍රශ්නයක් එන්න ඕන කියන එකනේ. ප්‍රශ්නයක් එන්න ඕන කියලා කියන්නේ හිතන්න ඕන එකක් එන්න ඕන. හිතන්න ඕන එකෙදි නෙමෙන්න ඕන කාරණාව. දැන් අපට මේ අර අබිනිවෙස්ස කියන කාරණාවක් එක්ක කියන්නේ ඒ කාරණාව අබිනිවෙස්ස කියලා කියන්නේ ඒ කියන්නේ අපට අඥානකම. ඒ කියන්නේ මම කියන කාරණාවක් මෙතන යෙදුනා කියලා නොවීම අබිනිවෙස්ස තමයි. අබිනිවෙස්ස ඥානයක් වෙන්නට ඕනේ. කොහෙන් ගියත් අබිනිවෙස්ස තමයි. හැබැයි අබිනිවෙස්ස කියලා හිතන්න බෑ. අනේකයි ප්‍රශ්නේ තියෙන්නේ. අබිනිවෙස්ස කියලා හිතන්න බෑ. අබිනිවෙස්ස කියලා ඥානයක් වෙන්නට ඕනේ. අබිනිවෙස්ස කියලා ඥානයක් එන්නේ අබිනිවෙස්ස නොවන කාරණාව එක්ක. නැත්නම් ඥානයක් වෙනවද? අබිනිවෙස්ස බැහැ ගන්නවා කියන කාරණාවේ ඥානයක් එන්න තියෙන්නේ අබිනිවෙස්ස නොවීමත් ඒ කියන්නේ නිරෝධය කියන පැත්තත් එක්ක නේ. නැත්නම් පුළුවන්ද? නැත්නම් බෑ. නැත්නම් හැකියාවක් ලැබෙන්නේ නෑ. නැත්නම් කොහොමද හැකියාවක් ලැබෙන්නේ? ඒක හිතවිල්ලක් කියන්නේ ලේබල් එකක් විතරයි. අන්න ඒකයි අර දැන් අපිට මේක ඒ විදිහට කාරණාවක් දෙන්නේ අර ඊට පස්සේ වෙන අවස්ථාවක මේ අර ලෝකයක් එක්ක කාලික බවක් එක්ක පුජ්‍යලයක් එක්ක පැවැත්මක් යෙදෙන නිසා තමයි අපට අර නැති බවක් ඊළඟ අවස්ථාවේ නැත්නම් ඊට පස්සේ දැන් මේ අර කාලික බවකට නේ සම්බන්ධ තියෙන්නේ. අන්න අර බුදුරණවහන්සේ ධර්මයේ ඔක නැහැ අකාලිකයි. එතකොට දැන් බලන්න එහෙනම් මේ අපි මේ හැම වෙලෙම අර හොයන් ඒ කියන්නේ දැන් මම අර අබිනිවෙස්ස නැති බව කතා කරනකොට අපට අබිනිවෙස්ස ඉඳීම සහ නැති බව කියලා කාලික බවක් වෙනවා. ඒ කියන්නේ අබිනිවෙස් වෙලා ඉන්න අවස්ථාව නැති අවස්ථාව කියලා. එහෙම නෙමෙයි. ඒ කාලික බව මැන්නේ මම ඉඳලා. ධර්මය අකාලිකයි. එතකොට මේක ඇත්තටම අර නැමීමේ කෘත්‍ය කියන එක අසරණ භාවයේ ඉඳනේ මම අර කරුණු ටික ඔක්කොම පැහැදිලි කරේ. එතෙන්ද විතරයි ඉඳ තියෙන්නේ. එතෙන්ද ආවට පස්සේ දැන් මට මැදිහත් වෙලා කරන්න තියෙන එකනේ. අරක ඥානෙ. ඥානෙදී යෙදෙන්න විදිහක් නැහැ. කිසි විදිහකින් අබිනිවෙස්ස කියන කාරණාවක් කියලා ලැබීමක ඉඳීමක්. ලැබීමක ඉඳීමක් යෙදෙන්න විදිහක් නැහැ. අබිනිවෙස්ස කියලා. අබිනිවෙස්ස කියන කාරණාව ඉක්මවීම කියන ඥානයක් එකයි ඒක නිර්වචනය වෙන්නේ. ඉතින් ඒ නිසා එකක්වත් එකම කාරණාවක්වත් ඒ සිතුවිලි සංකල්ප ඔස්සේ නිර්වචනය නිව නෙමෙයි. ඒ කෙනෙක්තර විදිහට සංයුත්තේ තිබු සූත්‍ර ගණනාවම ගත්තට පස්සේ ඒක ගොඩාක් ගැඹුරු එකක්. ඉතින් ඒක අපි කියන්නේ අර කයට දැනෙනවා වගේ මේ හිතටත් හොඳට හොයාගන්නට ඕන මොකක්ද කියන්නේ අපි ඇත්තට මේ හොයාගන්න ඕන කියලා පැහැදිලි කරේ ලෝකේ කියන්නේ බුදුරණවහන්සේ ධර්මයේ කියන එකට නෙමෙයි. කියන්නේ ලෝකයේ හිතන්න ඕන අර විමුක්තිකාමෙන් හිතන්න ඕන ප්‍රතිපදාව තියෙනවා නෝක පෙන්වන්නනේ. ඒකට ලෝකයේ විමුක්තිකාමෙන් හිතන වැඩපිළිවෙලයි. එතකොට ඒ කාරණාව එක විමුක්තිකාමෙන් වුණ අහු වෙනවා මොකද්ද මම මෙතන එක්කෝ මම කියන කාරණාව තියෙනවා කියලා එක පැත්තකින් එයන් ඒකාන්තයෙන් එකක ඉන්නවනේ මම තමයි මේ නැත්තම් නෑ කියන එකට යන්න නම් ඒක තමයි මම හොයාගෙන තව එහාට දුරට යන්නට එනවා. දැන් මෙතන මම කොහොමද හැංගිලා ඉන්නවා. හැංගිලා ඉන්නව නෙමෙයි ප්‍රකටම ඉන්න අපට අර දැන් කයට දේන නම් අපට හිතෙන් මනින්න පුළුවන් නේ. හසවිදින එක හිතෙන් මනින්න පුළුවන්. ඇවිදින එක හිතින් මනින්න පුළුවන්. ඊළඟට දකින්න එක හිතින් මනින්න පුළුවන්. ලොකුවට ගොරෝසුව රාගයක් කියන කාරණාවත් අපට අරමින්. බාහිර රූප ශබ්ද ගන්ධ රස පහස කියන පංචකාමයන් එක ඒකත් හිතින් මනින්න පුළුවන්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අර විදිහේ එනකොට හිතින් මනින්න අමාරුයි. හිතින් මනින්න අමාරුයි. ඉතින් ඒ නිසා අපට ටිකක් හොයාගන්න අමාරුයි වගේ. අර විචක්ෂණශීලී බවට එන්න අමාරුයි. ඒ හිතින් මනින්න අමාරුයි ටික. දැන් අරව හිතින් මෙන්නේ. හිතින් අපි මෙතන මම කියන කාරණාව මෙහිම එකක්. ඉතින් මේක වැරදි. හරි මොහක් හරි හැකියකට හිතින් මනින්න පුළුවන්. ඉතින් ඒක නිසා හොඳට අපි තේරුම් ගන්න ඕනේ මේකේ තියෙන සූක්ෂමත්වය. මේ විමුක්තිකාමී සමාජය තුළ තියෙන අසහාය හැකියාව. බුදුරුන්ගේ ධර්මයෙන් නෙමෙයි. විමුක්තිකාමී සමාජය තුළ තියෙන අසහාය හැකියාව. දැන් අපට ප්‍රශ්නේ තියෙන ඇත්තට මේ ඔක්කොම මේ බුදුරණවහන්සේගේ ධර්මයෙන් මේ ආධ්‍යාත්මික හැකියාව පුරුදු කරන්න යන එකේ ලෝකේ අනිත් අය පුරුදු කරපුවාක් අපට හම්බෙන්නේ නැති එකේ ප්‍රශ්නේ.
දැන් පඨවි ආපෝ දැන් මේ අද කතා කරපු එකෙත්නේ තියෙන්නේ. යහයි. ඉතින් ඒක අදාළ ඕනම කෙනෙක් එක ප්‍රශ්නයක් නේ. අන්න ඒ වගේ තමයි දැන් පඨවි කියන කාරණාව එක්කනේ අන්‍යය වඩන්නේ. අන්‍යය කියන එක අදාළ නෙමෙයි ලෝකේ ඉන්න අය. අන්න බුදුරණවහන්සේ ධර්මයේ ඊතර වීමකුත් තියෙන්නේ. ලෝකයේ කියන දේ එක ප්‍රතිපදාව තියෙන්නේ පඨවි කියන එකත් එක තමයි. තද ගතිය ආපෝ තේජෝ මේකත් එක්ක යොමු වෙනකොට මොකද වෙනවද? තද ගතියත් එක්ක ඉන්නවා. එච්චරයි. ඒ ස්වභාවයත් එක්ක ඉදින වැඩ පිළිලා. ඊළඟට ඒක ඉක්මවන එක. ඒක ඉක්මවන කරන ඊට වඩා ආසියුම්. ඊටත් වඩා ආසියුම් මේක. එතකොට ඒක ඊටාම ඒ ධර්මයිනේ. ඒ ධර්මයිනේ ඊටත් වඩා ආසියුම්. ඒකත් ඒකනේ ඒවට වුණොත් හිමයි ලේසින් ගැලවෙන්න බැරි වෙන්නේ. ඒ අසාමාන්‍ය සියුම් ස්වභාවයක යොමු වෙලා. ඒවට යොමු වෙච්ච තැනද ගැලවෙන්න ඒ බුදු කෙනෙක් හිටලා තමයි කොහොමත් බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් බුදුරජාණන් වහන්සේ නමක්ම පැහැදිලි කරන්න ආවොත් අර ආලකාර මුද්දකරන් පොත්වලට වගේ තමයි ඒ ඉච්චර ඔයිටත් වඩා සියුම්. ඒ කියන්නේ පඨවි කියන ඒ කාරණා දැනීම කියන කාරණාවේ යෙදීමටත් අභිභවනය කරපු දෙයක් ඔස්සේ හොයන්න යමු වීම. දැන් නැත්තම් අපි කියන්නේ ඒවා බුදුරජාණන් වහන්සේ ධර්මයේ නෙවෙයි. කියන්නේ මේ ලෝකයේ හොයපු දේවල් නේ. ලෝකයේ හොයපු කරුණු, ලෝකයේ හොයපු ප්‍රතිපදා. ඒ ලෝකයේ හොයපු ඒ කරුණු ඒ ප්‍රතිපදා කොච්චර අපි කරන්න ගියත් අපි ඉතින් ඇත්තටම අර චින්තනයක් මෙහෙවන්න අපට අර දැන් මම පැහැදිලි කරේ ප්‍රතිපරිබ්‍රාජකයා වගේ ඒ කට්ටිය අර හිතපු අසාමාන්‍ය ස්වභාවය läග ගන්න නැතිව අන්නේ läග ගන්න නැති වෙන්න පැහැදිලි කරන්න තමයි මම අර උපමා ආදී ටික පැහැදිලි කරේ තවත් ඉස්සරහට හිතන්න ඕන නිසා. ඉතින් අරක නෙමෙයි ඒක අපි හිතවිල්ලක් විතරයි අභිනිවෙස්ස කියන එක. තේරුම් ගන්න. තේරුම් ගන්න ස්වාමීන් වහන්සේ හොඳයි ගොඩක් පැහැදිලි වුණා. මේ ඒ කියන්නේ අර දැන් අර මේ මට්ටම දැන් අපිට ගොරෝසු කයත් එක්ක මම හැංගවිලා වගේ හිටියට ඒක එහෙම නෙවෙයි. අරක ගොඩක් සියුම් මට්ටමක් අර දෘෂ්ටි වලට යන ස්වාමීන් වහන්සේ ඒක දේශනා කරලා තියෙනවා ඒක සූත්‍රවලදී. මේ දෘෂ්ටි වලට යන හැටි කියන්නේ මම හැංගවිලා මම නැහැම කියලා. එහෙම ඒක මතකයි සංසංශ මම නිකන් හිතුවේ මේ වගේ මුල අවස්ථාවෙත් මම නොදැනෙන ඒක මම නැහැ වගේ ඉන්න එකත් නිකන් ඒකේ මුල පටන් ගන්නමද වගේ කියලා නිකන් කොකටත් නිකන් අර එහෙමත් නිකන් අර ඉමතිලි ගතියක් තිබුණා ඒක හින්දා තමයි මට හිතුනේ එතනත් මේ පැහැදිලි කරගන්න ඕන කියලා දැන් ඒක ගොඩක් පැහැදිලි වෙන ස්වාමීන් සරක ඥානයක් මේක සිතුවිල්ලක්. එතකොට මෙතන අපි මෙතනින් නැවතලා මෙතන මේ මම කෝ කියන ප්‍රශ්නේ හොයනවා මිසක් අරවගෙන හිතන්න ඕන නැහැ කියන එක තමයි මට දැන් තේරුනේ ස්වාමීන් වහන්සේ පැහැදිලි වුණා. බොහොම පිං ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේට පාද වන්දනා කොට නවතිනවා. හොඳයි තිරුවන් සරණයි. අපි ස්වාමීන් වහන්සේ අවසරයි තිරුවන් සරණයි මේ අපි ස්වාමීන් වහන්සේ දැන් අපි ස්වාමීන් වහන්සේගේ අර දේශනාවල 155 හැම දේශනාවෙදී එහෙම පෙන්නවා අර දැන් අපි බලනකොට ආනකොට ඒ වගේම දැනෙනකොට දැනගන්නකොට මේ කාරණාවලදී දැනගත් පෙනෙන දෙයක් ඇහෙන දෙයක් දැනගත්ත දෙයක් හඳුනාගත්ත දෙයක් හම්බෙනවා ඒ වගේම හඳුනාගත්ත දෙයක් හම්බුනාට මේ හඳුනා ගන්නවා කියන එකේ ක්‍රියාව හම්බෙන්නේ නැහැ කියලා. එතකොට දැන් මේ ක්‍රියාව නිසානේ හඳුනා ගැනීමක් හරි මේ ඔක්කොම වෙන්නේ. එතකොට දැන් ක්‍රියාව හම්බෙන්නේ නැතුව හඳුනාගත්ත දේ විතරක් හම්බෙනකොට දැන් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවනේ දැන්. ඒ කියන්නේ එහෙම ක්‍රියාවක් නිසාමනේ හඳුනාගත්ත දෙයක් ලැබෙන්නේ. එතකොට දැන් එතන දැන් හිතන්න විමසීමට ඉඩ වෙනවනේ දැන්. ඒ කියන්නේ ඒක හිතන්න නැතුව දැන් ලැබෙන දේ විතරක් හිතුවට හරියන්නේ නැහැ නේ. ඒක ලැබෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ. ඒ වගේම අපි සායනන්ත දැන් අර සීන උපමාවෙන් පෙන්නපු විදිහට දැන් ඒ සීන උපමාවෙන් අර විදිහට විමසනකොට දැන් අර එතනත් අර ඉතුරු වෙනවනේ කාරණයක් දැන් එහෙනම් මොකද්ද මේ යෙදීම කියන එක. එතකොට දැන් මෙන්න මේ අර දැන් අපි සායනන්සේ පෙන්නපු ඒ කාරණාත් එක්ක දැන් අර සත්‍ය ගවේෂී ස්වභාවය කියන්නේ මෙතන මොකක් හරි තියෙනවා කියන කියන්නේ ප්‍රශ්නෙට උත්තරයක් නැති ස්වභාවය අපසයන්නාස. ඉතින් දැන් මේකත් එක්ක දැන් අපි අර තමන් කොච්චර උත්සාහ වෙලා කරන්න ගියත් තමාගේ එකක් යෙදෙනවා. එතකොට දැන් තමාගේ එකක් යෙදෙන්නේ නැතුව කියන්නේ කොහෙන් හරි කොටු වෙනවනේ. දැන් අපි දැන් මේ විදිහට හිතලා කොහෙන් හිතන්න ගියත් කොටු වෙනවා. එතකොට දැන් මේකෙන් ඒ නිසා දැන් සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට නැවෙන්න, කල්යාණ මිත්‍රයන් වහන්සේට නැවෙන්න තියෙන්නේ. එතකොට අවසයන්නාස දැන් අර මේ චින්තනයත්
කොහොමද තවදුරට හිතන්නේ අර තමාගේ එකක් කියදෙන්නේ නැතුව තමාගේ එකක් දාගන්න නැතුව කොහොමද හිතන්න ඕන කියන එකට අවසයන්නාංශ අවවාදයක් දෙන්න හොඳයි අවසයන්නාංශ. ඊළඟට එහෙම අපට හිතන්න විදියක් නැහැ. මොකද හේතුව අපට හිතන්න එහෙම විදියක් තියෙනවා නම් අපි නැති වෙන්නට වෙනවනේ. තමන්ගේ එකක් දෙන්න නැති වෙන්න හිතනවා නම් ඒකවත් තමන්ගේ කාරණාව නැති වෙන්න හිතීම කියන කාරණාව ලෝකයේ කෘත්‍යයේ තමා යෙදීමේදී ඒ කතාව නිෂ්ප්‍රභා වෙනවා. එතනදී තමයි අර නැමීමේ කෘත්‍යයත් එක්ක කියන දේ කරන එක විතරයි. කියන දේ කරන එක කියනකොට දැන් ඇත්තටම මම හිතන්නේ අපි අද ඊයේ කතා කරපු දේශනා තුළදී අර තුලාව ගැන ඔන්න හිතන් දේවා තියෙනවා. තුලාව සාරිපුත්‍රයන් වහන්සේ, මුගලන් වහන්සේ, ඊළඟට චිත්තගුහපති හත්තාලෝක පුත්ත, ඊළඟට වේලුකණ්ඨක නන්ද මාතා, කුජුත්තර, කේමා උප්පලවන්න. මෙන්න මේ විදිහට අර ඒ චරිතේ එන හිතන්න. දැන් ඒතකොට දැන් වෙන කෙනෙක් තමයි මෙහෙවන්නේ. ඊළඟට තමයි දැන් පංචපාස්කන්ධය ගැන කියපු මේ විග්‍රහයේ තියෙන ටික විතර. දැන් අපි අපට මැදිහත් වෙලා අපි හිතන්න යනකොට මොකද වෙන්නේ? අර නැමීමේ කෘත්‍ය නැත් කියන්නේ දැන් අපිනේ කරන්න යන්නේ. අපි කරන්න යනවා නම් අපි මැදිහත් වෙන්නේ නැතුව කරන එකක් වෙන්නේ නැහැ. අපි කරනවා නම් අපි මැදිහත් වෙන්නේ නැතුව කරන එකක් වෙන්නේ නැහැනේ. ඒක නිෂ්ප්‍රභා කතාවක්නේ. එහෙනම් කරන්න තියෙන එකම කාරණාව නැමීමේ කෘත්‍යයයි ඊළඟට අනුගත වීමේ කෘත්‍යය වෙනවා නම් දැන් ඔන්න කියලා දෙනවා බුදුරණවහන්සේ. බුදුරණවහන්සේ ඔන්න කියලා දෙනවා සජ්ජායනා කරන්න. ඉගෙන ගන්න. ඒතර ගොඩාක් જાති කියලා දෙනවා සජ්ජායනා කරන්න, ඉගෙන ගන්න. මේ වගේ ගොඩාක් જાති පැහැදිලි කරනවා. එතකොට ඒව තමයි කරන්න තියෙන්නේ. දැන් අපි ඊට පස්සේ ආයෙ හිතනවා නම් අපට තේරෙන විදිහට මොකක් හරි දැන් අපි කරන්න ඕනේ. ඒකකොට තාම අපේ හිත තියෙන්නේ. තාම අපේ හිත තියෙන්නේ. අපි අර කියපු ටික අන්න දැන් ඒ කියන්නේ මෙහෙවන විදිහක් තියෙනවනේ මුල ඉඳලා. මේ මුල ඉඳලා මෙහෙවන විදිහ තමයි කටයුතු කරගෙන යන්න තියෙන්නේ. අර කලබලේ හදිස්සිය ආවහම අපට තව ආය අපට මොකක් හරි කරන්න. තව ආය අපට ඒ කියන්නේ අපි නැතුව අපට මොකක් කරන්න බෑ. අපි නැතුව අපිට මොකක් කරන්න විදියක් නැහැ. අපි එන්නවමනේ. අන්න අර කියපු දෙන්න අන්න දැන් එතනදිම අපි අයින් කරන වැඩ පිළිවෙලනේ. දැන් සජ්ජායනා කරන්න. දැන් ඒක මොකටද එච්චර? ඊළඟට මේවා කටපාඩම් කරන්න. දැන් අර අපේ එකට කැමැත්ත අරකට කැමැත්ත නැහැ. ඒ කියන්නේ දැන් ඒක කියනකොට නිකන් අපි සාධාරණීකරණය කරනවා. ඔන්න අපි ලියනවා හිම කරනවා ඉතින් සජ්ජායනා කරන්න ඕනේ නැහැ එහෙනම්. දැන් අපි එකට අපි සාධාරණීකරණය කරනවා. ඒ ආයෙත් අපේ පැත්තට මෙමු වෙනවා. දැන් අර කියපු ටික හිම්ම කරගෙන යන එකම නේද? දැන් අපිට දෙයක් හැටියට දැන් අපට අර ඕන දෙයක් හැටියට අපට කරන්න ඕන එක. අපි නැතිව කරන්න ඕන. හැබැයි දැන් මෙහෙම මේ දේ කරනකොට සිදුවෙන දේ තමයි අපි තමන් කියන ගත්ත කාරණාවට විරුද්ධ එකක් කරන එක. ප්‍රතිපදාව මේක වෙන්නේ පටන් ගන්නවම. පංචපාස්කන්ධය ඊළඟට තවත් මොකක් හරි නැත්නම් වෙන මොනවා හරි කියලා ඒ කරුණු එක ගන්න එක නෙමෙයි. ප්‍රතිපදාවෙන්. ඒ කියන්නේ අපි හොඳට දැනගන්න ඕනේ ප්‍රතිපදාවෙන්. ප්‍රතිපදාවෙන් කියනකොට අර සිදුවෙන කරුණෙන් සිදුවෙන්නේ ඒක. දැන් අපිට ඕනේ ලියන්න විතරයි පුළුවන්. අපි සජ්ජායනා කරන්නේ නැහැ, කටපාඩම් කරන්නේ නැහැ. දැන් කවුද මැදිහත් උනේ? කවුද සාධාරණීකරණය වුනේ? තමන්. නැද්ද? දැන් තමන්ට අරක බැරි නිසා තමන්ගේ දේ තමන් කරන්න ඕනේ. මම ලියනවනේ. මම ලියමින් හොඳට බලාගෙන ඉන්න. මම නැත්නම් වෙන මොකක් කරේ මම සජ්ජායනා කරන්න. ඉතින් ඒ කාලෙන් සජ්ජායනා කරේ දැන් කාලේ ඕනේ නැහැ. දැන් කවුද සාධාරණී වුනේ? ඒ තමයි පටන් ගන්නවත් නැහැ නේද එතකොට. පටන් ගන්නව තමන් මැදිහත් වෙන්න. අන්න තමන් මැදිහත් නොවෙන්න පටන් ගන්න ඕනේ. කියපු දේ විතරයි. සජ්ජායනා කරන එච්චරයි. අරව මොකුත් හිතන්නේ නැහැ අප. අන්න ඒ මෙහෙවීම, ඒ අනුගතීම සිදු වෙන්න ඕනේ නැත්තේ. එතනින් එහා අපි අපට මොනවද කරන්න ආයෙකක් හොයන්නේ? ආයෙ අපේ හැඟීමක් මැදිහත් වෙලා තියෙන්නේ. ආයෙත් අපි මැදිහත් වෙලා. දැන් අපේ සිතුවිල්ල එක තමයි අපි මේ කරන්නේ. තාම නැමෙනව නෙමෙයි. තාම අපේ සිතුවිල්ල එක්ක අපි කටයුතු කරන්න කැමතියි. අර කියපු දේ කරන්න නෙමෙයි. ඒ කියපු දේ කරනකොට ආයේ මොකද්ද කරන්න ඕනද කියන ප්‍රශ්නයක් එදෙන්නේ ඉතින් කරන්න මම ඊසතේ කිව්වා කෙනෙකුට කියපු දේ හරියට කරගෙන යනවනම් කොච්චර කියන්නේ කාලෙ මදි. කරන්න තියෙන කාලෙ මදි. ඇයි මෙච්චර මේ මූලිකම කාරණාව තමන්ගේ අදහසට මැදිහත් වෙන්නේ නැතුව මූලිකම කාරණාව අරන් මේ සූත්‍ර ටික සජ්ජායනා කරලා කටපාඩම් කරන්නම
අර සංකරඬුවේ දරා ගන්න දේ මතක තියාගන්න කොච්චර දෙයක් යයිද? ඒ කියන්නේ කාලෙ මදි. ඉතින් ඔන්න ඔය ඒ කරන්න යන වැඩ පිළිවෙල තුලම මොකද්ද වෙන්නේ? ඒ කරන්න යන වැඩ පිළිවෙල තුලම තියෙන්නේ සානිකරම අර තමාට පහරක් වදින එක. එහෙම නැතුව Tamanට යමක් කරන්න කිව්වොත් එimhe පැටලෙනවා. ආයෙ Taman කැමති විදිහට කරන්නේ. අන්න ඒකයි තමාට පහරක් වදින්න මෙහෙවීම කියලා කියන්නේ. ඒක තමයි කරන මූලිකව එකම දේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අද දැන් මේ කතා කරපේ ධ්‍යාන සංහිතේ ඔක්කොම සූත්‍රවල ඒක මේ ධ්‍යාන වල නොයෙකුත් කුසලතා විදිහටනේ ඒක ඒ සමාධිය පවත්තන එක ඒ වගේ ඒකට අරමුණට යෙදෙන හැටි ඒ වගේ හැම එකම කුසලයක් විදිහට කතා කරානේ. මට ඒක අහගෙන ඉන්නකොට හිතුනේ දැන් මෙතන කතා කරේ ඇත්තටම ලෝකේ ඕනෑම කෙනෙක් ගැනනේ. එතන විශේෂයෙන් බුද්ධ ශාසනයේ භික්ෂුව කියලා කිව්වේ නැහැ කියලා ස්වාමීන් වහන්සේ කිව්වනේ. එතකොට දැන් බුද්ධ ශාසනයේ සැබෑම ප්‍රතිපදාවේ යෙදෙන කොට කුසලෝ කියන ඒක මේ යොදන්න යෙදෙන විදිහක් නෑ නේද කියලා හිතුණා. ඒ කියන්නේ කුසල කියනකොට මට නිකන් හැඟෙන්නේ නිතරම එතන කෙනෙක් සම්බන්ධ කියන එක. දැන් නමුත් දැන් මේ ප්‍රතිපදාව මගේදී කුසල කියලා යෙදෙන්න එහෙම එකක් බෑ නේද වගේ කියන අදහසක් ආව ස්වාමීන් වහන්සේ කියන්නේ අදහසක් කියන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. කෙනෙකුගේ කුසල හැකියාව කියන කාරණාව කතා කරන්න බෑ. ඒක හැබැයි අපි හිතමු කුසලතාවය කියන කාරණාව එක්ක ධර්මතාවයක් හිට කතා කරන්න ඒ කතා කරන්න පුළුවන් කියලා දෙන්නනේ කතා කරන්නේ. කුසලතාවයේ ධර්මතාවයක් හැටියට. හැබැයි කෙනෙකුගේ දෙයක දැන් මේක මෙතනදී ගත්තම කියන්නේ භික්ෂුවක්ගේ තියෙන්න පුළුවන් ඒ හැකියාව. කියන්නේ කෙනෙකුගේ හැකියාව. එතකොට ඒක අර මම අර කී කනකොට භික්ෂුවක් කනවනේ ඉතින් ඒ වගේ එකක් තමයි. එතකොට දක්ෂතාවයේ ස්වභාවය කතා කරන කාරණා කතා කරා. එතකොට ඒ කෙනා අදාළ කරලා නෑ. දැන් අපි ගත්තොත් අපට හම්බුනේ අර මේ සංයුත්තේමනේ හම්බුනේ මේ පොත් වහන්සේ තුළමනේ සාරිපුත්‍ර සානස් පළවෙනි ධ්‍යාන සමවදිනවා. මට එහෙම හැඟීමක් නෑ කියනවා. ඇයි? අන්න එතකොට අර දැන් ඒ හැකියාව තියෙනවනේ. ඒක පිටට කතා කරන්න ඕනේනේ. හැබැයි සාරිපුත්‍ර සානස්ගේ එකක් නෑ. එතකොට ඒ අපි කතා කරන පරියායත් එක්ක බලන්න ඕනේ කී දෙන්නේ කොහොමද කියලා. ඒතර මෙතනදී ගත්තාම මෙතන සනිකර කෙනා එක්ක සම්බන්ධ කරපු කාරණාවත් එක්ක පැහැදිලි වෙනවා. එතකොට ඒ කාරණාවේදී ඒ ස්වභාවය හරි. හැබැයි අපි වචනට කොටු වෙලා හරියන්නේ නැහැ. එතන කියන කරුණ එක්ක විතරක් එක බලන්නට ඕනේ. ත්වන් සරණයි. අවසරයි ගරුතර ස්වාමින් වහන්සේ. දැන් අපි අහලා තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ අවස්ථා කීපයකදීම නිරෝධ සමාපත්තියට සමවැදුණා කියලා. එතකොට මේ අද විස්තර කළ සූත්‍රානුව සමාපත්තියට සමවැදීම ගැන දැනගන්න ලැබුණානේ. එතකොට මේ අවස්ථා දෙකක්ද ස්වාමීන් වහන්සේ ඒක පොඩ්ඩක් පැහැදිලි කර දෙන්නේ නම් බෙහෙවින් කුසලක් වෙනවා. ත්වන් සරණයි. ත්වන් සරණයි. ඒකම ලොකුවට ඒ කියන්නේ ඇත්තට මේක වෙනම එකන්නේ. ඒ කියන්නේ ඒක අපි හොඳට අහුම්කම් දෙන්නට ඕනේ. මේ ධ්‍යාන ගැන කතා කරන. අරක නිරෝධ සමාපත්තිය. එතකොට මම ඒක අර කලින් අහ ප්‍රශ්නයකට පැහැදිලි කරා. සමාපත්තිය කියන එකේදී අර්ථයක් තියෙන සමවැදීම කියන එකත්. සමාපත්තියකට කියන යෙදිල්ලක් තියෙනවා. එතකොට වෙන වෙන සමාපත්තිත් යෙදිලා තියෙනවා. නිරෝධ සමාපත්තිත් වෙනම යෙදිලා තියෙනවා. නිරෝධ සමාපත්තිය කියලා කියන එක දැන් අපි ඇත්තටම අර හැම එකම එක දෙකට කොටු වෙන නිසා ප්‍රශ්නේ තියෙන්නේ. නිරෝධ සමාපත්තියක් දැන් අපි සවස් 7යි කිය එක දේවල් කතන්දර අහලා තියෙනවානේ. ඒ කියන්නේ ඒක කතන්දර. නිරෝධ සමාපත්තිය කියන කාරණා දවස් 7ක් ඉන්නවා කියලා එහෙම ඒ කියන්නේ හිතපුවා තියෙනවා එච්චරයි. නැත්නම් ඒක කතන්දර විතරයි. අපි අර කතා රසය එක්කනේ ලෝකයේ ඉදිලා තියෙන මේකදී තේරුම් ගන්න ඕනේ මේක මම මුලින්ම පැහැදිලි කරා මේක මේ ශාසනීය නිර්වචනයක් එක්ක විතරක් නෙමෙයි කතා කරන්නේ කියලා. දැන් නිරෝධ සමාපත්තිය කියන එක නම් ශාසනීය විග්‍රහයක් එක විතරයිනේ. ඒක වෙනම පරියය. මම වෙන් වශයෙන් බලන්න ඕනේ. සමාපත්තිය කියන මේ වචනේ අහුණා කියලා හරියන්නේ නැහැ. ඉතින් අපි කනවා කියන වචනේ අහුවට පස්සේ අපි ඔක්කොම එකට ගලපලා හරියන්නේ නැහැ.
ඒකේ වචනේ තේරුම කපටර තියෙන්නේ මේ අලුත් වචන ටිකක් නේ ඇහෙන්නේ. අලුත් වචන ටිකක් ඇහෙනකොට අපි මේ වචන ටිකේ නිකන් අපිට දේවල් වෙනවා. ඉතින් ඒ නිසා ඒකේ සමවදිනවා කියන හරි සමවැදලා සිටින දෙයක් කියන හරි නිරෝධයට සමවැදලා ඉන්න ස්වභාවය. එච්චරයි. මෙතන නිරෝධය මේ ධ්‍යානයේ සමවැදීම කියන එක එච්චරයි. ඒ කියන්නේ ඒකට යොමු වීම. අර යොමු වී ඉන්න එක. එතකොට ඒක අර මේ වචනේ භාවිතය කරන්නේ යමක් පෙන්වන්න. ඔන්න ඒ කියන්නේ ඒක දෙයකට කාරණාව නෙමෙයි යමක් පෙන්වන්න කියන විවහාරයකට දෙන ඉස්මතු වීම. ඉතින් ඒක අපි තේරුම් ගන්නට ඕනේ. ඉතින් ඒ නිසා අපි වචන වලට කොටු වෙලා හරියන්නේ නැහැ. මේ කියන තැන කියන කාරණාව එක්ක විතරක් බලන්න ඕනේ. තේරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මේ දැන් අර යෙදීමේ කාරණාව ගැන ස්වාමීන් වහන්සේ ධර්ම සාකච්ඡා කීපයකම කතා කළා. දැන් ස්වාමීන් වහන්සේ අසෘතවත් බවත් එක්ක යෙදීමේ කරුණ කතා කළොත් දැන් එතනදී අසෘතවත් ස්වභාවයත් එක්ක දැන් කෘත්‍ය ඇසීම දැනීම දැකීම ඔය කෘත්‍යයත් එක්කනේ ස්වාමීන් වහන්සේ උපාදානය වෙන්නේ. එතකොට එතන උපාදානය වෙන්නේ සක්කාය කියලා කිව්ව උපාදාන ස්කන්ධය. එතකොට එතන සක්කාය හා දිට්ඨිය දෙකම තියෙනවා අසෘතවත් ස්වභාවයෙන් ඉඳන් කතා කරනවා. එතකොට එහෙම වුණාම එතන අර උපාදාය හා අබිනිවෙස්ස කියන කරුණු දෙකම අන්තර්ගතයි. ඒ වගේම දැන් පංච උපාදානස්කන්ධය එතන කතා කරන්න පුළුවන්. එතකොට පංච උපාදානස්කන්ධය ගැන කිව්වම පුන්නම සූත්‍රය මට මතක හැටියට බුදුරජාණන් වහන්සේ කියනවා මේ අර ඡන්දය හා මේ පංච උපාදානස්කන්ධයට තියෙන එය කෙරෙහි තියෙන ඡන්ද උපාදානයමයි ඡන්දයමයි එහි උපාදානය කියලා. එතකොට ඒ කියන්නේ එතන බැඳීමක් කැමැත්තක් එතන ඇලීමක් තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ 198 ධර්ම සාකච්ඡාවේදී ස්වාමීන් වහන්සේ සමග කතා කරනකොට වින්දනයක් ගැන කතා කළා. ඒ කියන්නේ දැන් මේ ස්වාමීන් වහන්සේගේ ධර්ම සාකච්ඡාවක් කරනකොට එතන ඒක යෙදී ඉන්නේ යම් වින්දනයක් හින්දා කියන එක. නැත්තම් එතනින් අයින් වෙනවා කියනවා. එතකොට ස්වාමීන් වහන්සේ යෙදීමේ කෘත්‍ය එතන තමාගේ ඒ කැමැත්ත හින්දා එතනට අබිනිවෙස් බැසගෙන ඉන්න හින්දා ඒ කාරණාව එහෙම සිදු වෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඒක ඒ යෙදීම අපිට ප්‍රශ්නයක් වෙලා නැහැ. එහෙම බලනකොට ඒ කියන්නේ අපි මේ හැම ක්‍රියාවකදීම ඒක යෙදිලා ඉන්නකොට අපි ඒක කැමැත්තෙන් ඒ බැසගෙන ඒක ඇලිලා එහෙම ඒ ස්වභාවය සිදු වෙනවා. එතකොට අර අපිට දුන්නනේ ස්වාමීන් වහන්සේ හිතන්න කියලා අර එදිනෙදා ජීවිතේ අත්දැකීමක උදාහරණ වශයෙන් දුන්නනේ. එතකොට එහෙම හිතන්න ගත්තම මේක මේ අර තමාකෝ කියන ප්‍රශ්නේ එනකොට මේක හැමතිස්සෙම මෙතනම නේද කියලා දකිනකොට වගේ එම පැහැදිලි වෙනකොට මේක වදයක් වගේ වෙන්න ඕනේ. කියන්නේ කරදරයක් වෙනවා. අර ගිනි කබලක් උඩ ඉඳගෙන ඉන්නා වගේ මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. එතකොට එහෙම ප්‍රශ්නයක් වුණ තැනදී තමයි ස්වාමීන් වහන්සේ දැන් ඒකම ධර්මය අහලා ධර්ම කරුණුත් එක්ක අර නැමීමේ කෘත්‍ය වෙලා කල්යාණ මිත්‍රයාට හොදාමට නැමෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ මට එතනදී තියෙන ප්‍රශ්නේ කාරණා එතනදී ස්වාමීන් වහන්සේ මට පැහැදිලි කරගන්න ඕනේ ඒ නැමීමේ කෘත්‍ය උනාට පස්සේද නැත්නම් ඒ නැමීමේ කෘත්‍ය වෙන්නේ අර සක්කාය දිට්ඨිය ඥානයත් එක්කද කියන එක ස්වාමීන් වහන්සේ දැන් නැමෙනවනේ මේක වදයක් වෙලා පෙන්නලා ධර්ම කාරණයක් කෙනෙකුට හරි කල්යාණ මිත්‍රයාට නැමීමේ කෘත්‍ය වෙනකොට සක්කාය දිට්ඨිය ඥාන කියන්නේ සක්කාය දිට්ඨිය දන්න කෙනා දන්න ප්‍රහාණය කරනවා. ඒතකොට එහෙම වෙනවද නැත්නම් නැමීමේ කෘත්‍ය උනායින් පස්සේද ඒ කාරණාවට සිදු වෙන්නේ කියන ඒක ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ එතන සම්පූර්ණයෙන් වැරදි වෙන්නේ සක්කායදිට්ඨි ඥානියත් එක්ක. මොකද එතකොට අපිට සක්කායදිට්ඨි ඥානය කියන කාරණාව මම අර කලින් අර පැහැදිලි කරේ දැන් සත්‍යයනා කරන දැන් අපිට ඕන එකක් නෙමෙයි කරන්නේ නිකන්. හැබැයි දැන් ප්‍රතිපදාත්මක මොකද්ද? දැන් අපිට සක්කායදිට්ඨි ඥානය කියනකොට අපිට අර නිකන් අර අලුත්තර රූපං අත්ව සමනුපස්සිත රූපං වත්තානං අත්ත නිවා රූපං කියලා අර වචන ටිකම වෙනවනේ. ඔය වචන ටික අයින් වෙන්නට ඕනේ. ඔය වචන ටිකෙන් පෙන්නපු එකක් නෙපෙන්නේ. දැන් අපි හිතමුකෝ ඔන්න සත්‍යයනා කරන්න කියනවා. දැන් අපිට නිකන් අමාරුයි. අපිට දැන් ලියනවා අපිට දැන් මේ කාරණාව තියෙනවා. මට මතක තියාගන්නම්. දැන් එහෙම වෙනකොට මොකද වෙන්නේ? දැන් ඒ යෙදීම බැලුවොත් එහෙම ඒක නිකන් අර තමන් කැමැත්තත් දැන් අර කැමැත්තත් එක්ක සිදු වෙන එකක් නේ. ඒ කියන්නේ එහෙම හිතෙන්නේ. ඒ කියන්නේ තමන්ට සාධාරණී කරගන්න කොහොම හරි හිතනවා. දැන් අපි ලියනවා අපි කටපාඩම් කරන්න ඕනේ නැහැ. දැන් ඉස්සරහ සත්‍යයනා කරන්න ඕනේ. දැන් පොත්වල තියෙනවනේ. කියලා මොනවා හරි දේවල් හිතෙනවා දැන්. දැන් එහෙම හිතලා හරියන්නේ නැහැ. එහෙම හිතනවනම් ආයෙත් තමන්ව සාධාරණ වෙන එකනේ. අරකට නැමෙනකොට දැන් එතන යෙදීම
දැන් අපි බලන්නේ ලැබීම කියන එකත් ඒ කියන්නේ අර දැන් කරන වැඩේනේ කරන වැඩේ දැන් ඉගෙන ගන්නේ මොකටද? සක්කාදිට්ඨිය දුරු කරන්න. ඉගෙන ගන්නේ සක්කාදිට්ඨිය නෑ සිදුවෙච්ච වැඩේ බලන්නට ඕනේ. සිදුවෙච්ච වැඩේටයි සක්කාදිට්ඨි ප්‍රහාණය පිළිවෙලට අනුගත වීම. නැතුව කරන වැඩේට නෙමෙයි. අපට අර කියලා දෙනවනේ කරන්න කියලා දෙද්දි සිදුවෙන එක. එහෙනම් දැන් ඔන්න සජ්ජායනා කරනවා. දැන් අපිට නිකන් ඒකේ එච්චර ගතියක් නැහැ කටපාඩම් කරන්නේ. හැබැයි සිදු වුණා මොකද්ද? තමන්ගේ අදහසට ඉඩ නොදෙන ගතිය. අන්න ඒ ප්‍රායෝගික ඒක රූපං අත්තද සමනුපස්සිත ඒ වචන හැල්ල නැහැ. ඒ වචන හැල්ල ඒ කතන්දරේ නෑ යෙදීමේ කතාව. යෙදීමේ සිද්ධියේ කතාව. අන්න ඒ කාරණාව සිදුවීම ප්‍රායෝගිකව සිදුවීම තමයි කල්යාණ මිත්‍රයාට නැමීම කියන පළවෙනිම කාරණාව. නැත්තම් ඒ තමන් මොකක් හරි සාධාරණීකරණය කරගන්නවා. එහෙනම් මූලික කාරණාව සිදු කරන්නේ නැතුව තමන් මොනවා හරි, ඒ කියන්නේ එච්චරටම අපි තමාව නිවැරදි කරගන්න දඟලනවා. ඊළඟට තමයි අබිනිවෙස්ස කියන කාරණාව එක්ක ගත්තාම අබිනිවෙස්ස කියන එක මෙහිම අබිනිවෙස්සයක් තියෙනවා කියලා කියන්න බෑ. ඒක ඥානියක්. ඒක දැන් අපි හිතමුකෝ අපි මොනවා හරි කාරණාවක් එක්ක ගත්තාම ඒක අපට තේරෙන විදිහට හතුරින් පිළිගත් එකන්නේ තියෙන්නේ. ඒ කියන්නේ අපට ඔන්න දැන් මේ ධර්ම සාකච්ඡාව කරනකොට මං ඉන්නවා සාකච්ඡාව තියෙනවා ඒ අහන කෙනා ඉන්නවා මේක හොඳයි පිළි අරගෙන ඒ අභිනිවෙස කතාව නේ. මොකද හේතුව අභිනිවෙස කතාව කියන කාරණාව එතෙන් අපි දැම්මොත් එහෙම ඇත්තටම දාන්න බෑ. මොකද හේතුව අපි මම කතාවක් තියෙනවා කතා කරන කෙනෙක් තියෙනවා මේක එක පැවැත්මට අපි කැමතියි කියන එකනේ දකින්නේ. එතකොට එතන තියෙන්නේ පැවැත්ම තිබිලා එක යනවා කියන එක. හැබැයි අභිනිවෙස කියන කතාව තියෙන්නේ ඥානියක්. අභිනිවෙස කියන එක ඥානියක් එක්කයි තියෙන්නට ඕන නැති. ඒකත් අර සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන සක්කාය දිට්ඨි ඥානියක් එක්ක නැමීමේ කෘත්‍ය වගේම තමයි ඥානියක් අභිනිවෙස කියන එක. නැතුව අර ලෝකයේ විදිහට මේ සතුටින් පිළිගන්නවා කියන කාරණාව එක්ක නෙමෙයි. මොකද දැන් රිංගගෙන දැන් හරියට මේ වගේ. දැන් අපි ඔන්න මොකක් හරි ඇතුලේ රිංගගෙන ඉන්නේ. දැන් රිංගගෙන ඉද්දි දැන් කොටු වෙලානේ සනිකරම ඉන්නේ. කොටු වෙලා ඉද්දි අපි කොහොමද හිතන්නේ? එළියට පනින්න නැතුව කොටු වෙලා ඉන්නේ කියලා. හිතන්න බෑ. ඒ කියන්නේ ඒ කාරණාව කියන්නේ ඒකේ සත්‍යවාදී බවක් නෑ. සත්‍යත්වයක් නෑ. ඒක අපි ලේබල් කිරිල්ලක් විතරයි. ලේබල් කිරීමෙන් විතරක් අපට ඒ කාරණාවට යන්න බෑ. ඒකට අපිට එතන ප්‍රායෝගික දැනන දේ විතරක් බලන්න ඕනේ. අභිනිවෙස කියලා බලන්න ගියොත් අපි අර ඒක සිතවිල්ලකින් අයින් කරනවා. මොකද ප්‍රායෝගික දැනන දෙයට යන්නේ නැහැ. ප්‍රායෝගික දැනන දේ තමයි එතනදී අපි මේ තියෙන කාරණාව එක්ක ඇත්ත තියෙන කාරණාවේ හතරින් පිළි අරන් ඇවිල්ලා ඉන්නවා. මම. ඕකනේ සිදුවීම තියෙන්නේ. ඒක තමයි සිදුවීම තියෙන්නේ. අභිනිවෙස කියන කාරණාව කියන්නේ ඒක නෙමෙයි. ඒක ඥානයක්. ඒ රිංග ගැනීම කියන එක ඥානය. ඉතින් ඒක නිසා සක්කාය දිට්ඨිය කියන එක ඥානිය. ප්‍රායෝගික ඥානිය. ඒ කියන්නේ රූපංගත සමනුපස්සති කියලා වෙනවා කියන එක එහෙම නෙමෙයි. මොකද ඒක වචන ටිකන්නේ. සිදුවෙන ඥානිය. සිදුවෙන වැඩ පිළිවෙලයි. අන්න ඒ කාරණා එක තමයි කල්‍යාණ මිත්‍රයට නැමීම කියන කාරණාව සිද්ධ වෙන්නේ. දේරුවන් සන්නයි ස්වාමින් වහන්සේ අර සීනි පෙන්රහයි කියන තැනදී මම කවුද කියලා හොයනකොට ස්වාමින් වහන්සේ අර මේ දැන් අපේ ශාරීරියේ තියෙන කොටස් 32 තියෙනවානේ. උතර ඔළුව මම කියලා නෙමෙයි ඒක මගේ එතන ඒ ටික හොයාගෙන යනකොට ස්වාමීන් වහන්සේ එතන මම කියලා නෙමෙයි එතනට මගේ කියන එක. මගේ කෙස් එහෙම. එතකොට ස්වාමීන් වහන්සේ ඒක එහෙම දිගට හොයාගෙන යනකොට නම් දැනුණා මේ මම කියලා එතන යෙදෙන්න සුදුසු නැහැ කියලා. මොකද ශරීරයේ හැම කොටසක්ම මගේ කියලා. ඒක එහෙම වුණේ. මේ එතනදී එතකොට තේරුම් ගන්න ගියේ මම කියලා එතන කිසිම ශරීරයේ කොටසකට යෙදෙන්නේ නැහැ. මේ ඊට පස්සේ මම කියලා යෙදෙන්නේ දැන් අපි බාහිර ක්‍රියාවක් කරනකොට නම් මම කනවා මම යනවා. එන්නේ එහෙම තමයි මූලිකව මේ මං අර මම කවුද කියන එක හොයාගෙන යනකොට එහෙම උනේ ස්වාමීන් වහන්සේ. එතකොට තමයි මට නම් දැන්නේ ස්වාමීන් බුදුරජාණන් වහන්සේ මේ මම කියලා ගැනීම සුදුසු නැහැ කියලා තියෙන්නේ. ඒ කියන්නේ හරියටම නිගමනයකට බෑ බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥාවන්ත ඒකින්ද මෙහෙම වෙන්නේ ඇති කියලා එහෙම අදහසක් ආවා. දැන් ක්‍රියාවේදී නම් එතකොට තමයි අපි යමක් කරනකොට මම කියලා යෙදෙන්නේ.
ඒ වුණාට අර සීනි පෑන් රහකින් ලාව අපි කන්නේ නැතුණාමත් එහෙම දාගන්නවානේ කියලා ඒක මෝඩකමක් කියලා එහෙම දැක්කා මේ මූලිකව ස්වාමීන් වහන්සේ මේ හරිද දන්නේ නැහැ. ඒ වුණාට අර හොයන්න ඕනේ නිකන් ඉන්නත් බෑනේ මේකමනේ කළ යුත්තේ කියන අදහසින් තමයි ඒ විදිහට මේ සොයන්න ගත්ත ස්වාමීන් වහන්සේ. මට ඒක මේ පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ ඒ විදිහට හිතන එක හරිද කියලා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. වැරදි. මේ කරන්න ඕන කරුණ ඉතින් අර ගොඩක් තිබ්බනේ සජ්ජායනා කරන කටපාඩම් කරන ගොඩක් ජාති තියෙනවනේ. දැන් ඔතනදී මම ඔය පැහැදිලි කරේ ඇත්තට මගේ කියන කාරණු ඒව මොකක්වත් හොයන්න කියලා නෙමෙයි. මම අර ජීවිතයේ උදාහරණයක් එක්ක පැහැදිලි කරලා පෙන්නුවේ මේ මම මේ කියන කාරණාව එදෙන්නේ නැති බවත් එක ප්‍රශ්නයක් ඉස්මතු වෙන්නේ. ඒක නිගමනය කරන කාරණාවකට යන්න නෙමෙයි. අනික මගේ කියන එකක් එක බලන කතාවක් අදාළම නැහැ. කියන්නේ ඒ කරුණක් හොයන එක මොකක්වත් මම පැහැදිලි කරේ නැහැ. අර මං හිතන්නේ 198 දී මම පැහැදිලි කරා කියන ටික විතරක් ඒ විදිහට කරන්න කියන එක. අන්න ඒක තමයි අර කියන ටික විතරක්. දැන් අපි එතනින් එහා හිතන්න කියලා මුකුත් කිව්වේ නැහැනේ. එතකොට එතනින් එහා හිතන්න කියලා තමයි මගේ කියන කාරණාවක බලන්න යන්නේ. දැන් එතනදී මම එතන පැහැදිලි කරේ වෙනම කාරණාවක්. ඒ කියන්නේ වෙනම කාරණාවක් මේ ඉස්මතු කරන්නේ. එතකොට ඒ කාරණාව එක්ක ඒක බලන්න ඕන නැත්තේ. ඒක අර ලෝකේ. ඒ කියන්නේ ඒක මම පැහැදිලි කරලා පෙන්නනවා මේක මේ ලෝකයේ විමුක්තිකාම චින්තනය. ඒ කියන්නේ හිතන්න ඕන දෙයක් පෙන්වන්න කියලා. ඒ කියන්නේ හිතන්න ඕන දෙයක් පෙන්නද්දී අසරණ භාවය ඇති කරන එක. දැන් මම ඇත්තරම දැන් ගොඩාක් කාලවට අකමැති දෙයක් තමයි ගොඩක් මොනවා හරි අර ප්‍රායෝගිකව කරන්න යම් කිසි දේවල් කියන්න. මොකද හේතුව එහෙම කිව්වට පස්සේ ඒක අර ටිකක් කරන්න පුළුවන් වෙනකොට ඒකට අහු වෙලා යනවා. මොකද ඒක මම අර පුරා පැහැදිලි කරලා පෙන්නන්නේ අපිට මේ හිතන්න පොළඹවන්න. හිතන්න පොළඹවන්න උනට පස්සේ අපිට අර මොන හරි ඇඟට දැනෙන්න කරන්න හම්බුණා කියන කාරණාවත් එක්ක තමන්ට ඒ දේ කරගෙන යන්න යනවා. අර එතනදී තමා ඉක්ම වෙන වැඩ පිළිලක් කියන බුදුන් වහන්සේගේ ධර්මයක නෙමෙයි වෙන්නේ. එතනදී වෙන්නේ අර තමන්ට මොන හරි කරන්න ඕන කියන කාරණාව එක කරන්නේ. එතකොට ඒ කාරණාව මම දුන්නේ වෙනම දෙයකට. ධර්මයේ කියන කාරණාව වෙනම පැහැදිලි කරලා පෙන්නවා. එතකොට ඔය දෙක අපි වෙන වශයෙන් තේරුම් ගන්නට ඕනේ. ඉතින් ඒක නිසා ඇත්තටම ඒක අර හිතීමේ හැකියාවක් ඇති කරගන්න විතරයි දුන්නේ. දැන් අර මෙහිම මම ඒකට උපමාවක් පැහැදිලි කරලා පෙන්නවනේ. 199 ධර්ම සාකච්ඡාවේදී ක්‍රිකට් මැච් එකක් ගහන්න යන්න කලින් කෙනෙක් ට්‍රේනින් වෙනවා. ට්‍රේනින් වීම මැච් එකක් නෙමෙයි. ඒක කිසි වැඩක් නැහැ. හැබැයි ට්‍රේනින් වුණ නැත්නම් මැච් එක ගහන්න බෑ. දැන් අපි මේ ට්‍රේනින් වීම මැච් එක කියලා හිතුවොත් එහෙම ඒක තනිකර මුලාවක් නේ. ඒක ට්‍රේනින් වුණා කියලා පොඩ්ඩක්වත් වැඩක් නැහැ. හැබැයි ට්‍රේනින් වුණොත් ගහන්න යන්නත් බෑ. අන්න ඒක අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. ඉතින් ඒ වගේ තමයි මම අර පැහැදිලි කරලා පෙන්නුවේ මේ හිතන්න ඕන එක මේ එයාට අවස්ථාවක් නොලැබුණොත් ඉතින් කරන්න දෙයක් නැහැ. අර හිස් වතුරේ පොඩ්ඩක්වත් වැඩක් නැහැ. අවස්ථාව ලැබුණොත් විතර ඒක උපකාරයක් තියෙනවා. ඒ හිතීම. ඉතින් ඒක නිසා ඒක අපි දැනගන්න ඕනේ. දෙක වෙන් වශයෙන් කරලා. අපි මේ ට්‍රේනින් එක මැච් එක කියලා හිතුවොත් එහෙම හරි ප්‍රශ්නයක් එනවා. එතකොට ලොකු අරුබුදයක් එනවා. ඉතින් ඒ නිසා අපි ඒක වෙන් වශයෙන් කරුණු පැහැදිලි කරලා පෙන්නනවා. ඒ වෙන් වශයෙන් පැහැදිලි කරපු එක වෙන් වශයෙන් තේරුම් ගන්නට ඕනේ. ඉතින් එහෙම නැත්නම් අපරාධයක් වෙනවා. මම නිතරම පැහැදිලි කරලා දැන් පෙන්වුවේ අද දවසේත් අර කියන්නේ අපිට ලකුණක් නොවැටෙන වැටකඩයුත්තක්. ඒ කියන්නේ අපි තමා කියන කොටු වෙච්ච එක. දැන් අපිට තමා කියලා කොටු වෙනවා කියනකොට මතක් වෙන්නේ මොකද දන්නවද? මේ භෞතිකව නැත්නම් මොන හරි අර අපි කොටු කරගන්න දේ විතරයි. තමා කියන යෙදෙන විදිහ මොනවා හරි යෙදෙන විදිහ අයින් වෙන විදිහ චින්තනයක්. කල්යාණ මිත්‍රයෙක් දෙන කාරණාව කියන්නේ ඒක. අයින් වෙන විදිහ. ඒකට නොලැබෙන විදිහ. ඒකට යමු නොවන විදිහ. ඒකට අනුගත නොවන විදිහ. එතකොට තමයි අර රූපං අතතෝ සමනපස්සති වේදනා අතතෝ සමනපස්සති කියන මෙන්න මේ නිර්වචනය යෙදෙන්නේ. ඒක නිර්වචනයක් නේ. ඒක අපි දැනගන්න ඕනේ මේක නිර්වචනයක්. පැහැදිලි කරලා දෙන එක කියලා දෙන්න. අපි ওই කාරණාව වචන හැලක් දාගෙන හරියන්නේත් නැහැ. ඒක මේ යෙදෙන විදිහේදී සිදුවෙන වැඩපිළිවෙල ගැන පැහැදිලි කරනවා. එතකොට දැන් අපි කොහොම හරි කැමැත්ත තියනවා තමා මොනවා හරි කාරණාවක අර සම්මර්ෂණය කියන්නේ ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේකක් එක්ක එහෙම සම්මර්ෂණයක් දෙන්න නෙමෙයි තියෙන්නේ. එහෙම සම්මර්ෂණයක් දෙන්න. වෙන කෙනෙක් මෙහෙවද්දි තමයි තමන් කියන සම්මර්ෂණේ බරපතල ප්‍රශ්නේ ඉන්නේ. තමන් කියන සම්මර්ෂණේ බරපතල ප්‍රශ්නයක් එනවා. මේක මේ ඇයි වෙන කෙනෙකුගේ කාරණාවකට නැමිලා යන්නේ?
වෙන කෙනෙක්ගේ අනුගත වීමකට නැමෙලා යන්නේ. දැන් ඔය නිසා තමයි මම අර පුන පුනා පැහැදිලි කරේ මේ කටපාඩම් කරන්න, අධ්‍යයනා කරන්න, ඉගෙන දැන් මෙහිම කියනකොට අපි තව සාධාරණීකරණය වෙනවනේ. අපට ඕන විදිහට සාධාරණීකරණය වෙනවනේ. අපට ඕන විදිහට දැන් කටයුතු මේ කරන්න ගොඩක් තියෙනවා. ඒ වැදගත්කමත් ඒක. එතකොට අපි හැබැයි අපට ඕන විදිහට යමක් කරන්න ඕනකමක් තාම හැඟීමක් එනකොට ඒතකොට ප්‍රශ්නයක් තියෙනවනේ. ඉතින් ඔන්න ඔය ප්‍රශ්න නැති වෙන්නට ඕනේ. ඒකයි මේක ඊටාම සියුම්. ඊටාම සියුම්. මේක මම මේ හැම පැතිම මේ පැහැදිලි කර පෙන්නන්නේ අපි කොහෙන් හරි මේ අහුවෙන කාරණාවට අයින් වෙන්න. එතකොට මම යම් කාරණාවක් යම් පරාසයකින් කියනවා ඒක එතෙක් විතර බලන්න ඕනේ. දැන් අද මේ කතා කරපු මේ ජහයි සූත්‍ර තුළදී තේරුණානේ. එතන පරාසය නැත්නම් අපට ධ්‍යායි ධ්‍යාන කියන වචන ඇහෙනකොට අපට මේ අර මවාගත්ත ටිකක් එක්කනේ බලන්න යන්නේ. සමාපatti කියනකොට මවාගත් එකක් එක බලන්න යන්නේ. මෙතන මේ තියෙන එක නෙමෙයි. එතෙන්ද එන්න කලින්ම මවාගෙන ඉවරයි. අන්න එකයි වැඩේ තියෙන්නේ. මෙතන එන්න කලින් මවාගෙන ඉවරයි. ඉතින් මේ එතකොට ඒ තියෙන මේ ලාටුවත් එක්කමනේ යන්නේ. තන්නේ කර ලාටුවත් එක්ක යන්නේ. එහෙම නැති වෙන්නට ඕනේ. ඉතින් ඒකට මේකේ ප්‍රධානම කාරණා මම දැන් කතා කරන ගොඩාක් වගේ තේරෙන දෙයක් ප්‍රධානම කාරණාව කලබලේ කියන්නේ පුදුම කලබලයක් තියෙනවා. කලබලයට කොරස් කඩට අත දා ගන්නම් බෑ. අනේක හොඳට තේරුම් ගන්නට ඕනේ. ඉවසීමෙන් මේක මොකද්ද මේ කියන්නේ? මොකද්ද මේ කියන්නේ කියලා අහගන්නට ඕනේ. කියන සිද්ධිය හොඳට අහගන්නට ඕනේ. කලබල වුණොත් නම් කොච්චර ලොකු වුණත් කොරස් කඩට අත දා ගන්නත් බෑ වගේ තමයි. ඒක අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. ඉතින් ඒ නිසා මේ කරුණු හැම එකම මුලින් ඉඳලා තියෙනව අහන්න බලන්න. ඊළඟට තමයි ඔබට මේ ඊළඟ සතියේ ඉඳලා සාකච්ඡාවට අවස්ථාව ලැබෙනවා. ඊළඟට මේ කියන්නේ දිගටම ධර්ම සාකච්ඡාව අපි කියන්නේ ප්‍රශ්න ඔබට තියෙන ඒවාට කියන්නේ දේශනා නැතු ධර්ම සාකච්ඡාව විතරයි දේශනා මේ පොත වහන්සේ ඉවර වෙච්ච නිසා හැබැයි ප්‍රශ්න අහනකොට කෙටියෙන්. ඒ කියන්නේ ප්‍රශ්න හැම වෙලේම කෙටි කර අහන්න. මොකද හේතුව කෙටි කර කියලා කියන්නේ දිගට ප්‍රශ්න අහුවට කමන්නේ. ප්‍රශ්න කෙටියෙන් අහුවොත් තමයි ඊළඟට උත්තර දෙන්න කතා කරන්න පුළුවන් වෙන්නේ. නැත්තම් අර මුල් කියපු ටික අග වෙද්දි අමතකයි. කියන්නේ දැන් අපිට විනාඩි 2-3ක් අරන් විනාඩි 5ක් අරන් මොනවා ප්‍රශ්නයක් අහනවා කියලා. ඉතින් අර ඒ ප්‍රශ්නේ ගැන හිතාගෙනකොට අර ටික අමතකයි. ඒ නිසා හරි ප්‍රශ්නේ හදාගෙන ප්‍රශ්නේ කෙටියෙන් අහන්න. එතකොට තමයි ප්‍රශ්නේ කතා කරන්න පුළුවන්. ඉතින් ලබන හතේ ඉඳලා මේ අවස්ථාව තියෙනවා. හොඳයි දැන් අපි අවසන් කරමු. ත්වන් සරණයි. හොඳයි. එහෙමනම් ස්වාමීන් වහන්සේ අද දිනත් හිමිදිරි උදෑසනින් අප කෙරේ අනුකම්පාවෙන් මේ සිද්ධ කරන ලද වෙනදා වගේම අපිට ඉතා වටිනා දහම් කරුණු අපිට පැහැදිලි කරලා දුන්නා. ඒ පැහැදිලි කර දීමෙන් රැස් කරගත්ත ධර්ම දානමේ කුසලයට අපිත් මේ ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත්ත මේ සියලුම කුසලොත් ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරනවා. ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ ප්‍රතිපදාවෙන් ධර්ම අවබෝධයේ පිණිසම මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේගේ පින්වත් දෙමව්පියන්ටත් ගුරුවරු උපාධ්‍යයන් වහන්සේලාටත් දායක කාරක මහත්ම මහත්මීන්ටත් මේ පින් අත්පත් වේවා. ඕනොත් ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ අවබෝධයේ පිණිසම මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ධර්ම සාකච්ඡාව සාර්ථකව කරගෙන යාමට උදව් උපකාර කරන මේ සියලුම මහත්ම මහත්මීන්ටත් ධර්ම ශ්‍රවණය කර ඔබ අප හැම සියලු දෙනාටමත් පවුල්වල සියලු දෙනාටමත් ධර්ම අවබෝධය පිණිසම මේ කුසලයේ හේතු වාසනා වේවා. ඒ වගේම ස්වාමින් වහන්සේ ඒ වගේම මේ සහභාගී වෙච්ච අනිකුත් සියලුම ස්වාමින් වහන්සේලාත් ඇතුළු මේ සියලුම දෙනාටත් පවුල්වල සියලු දෙනාටමත් නිදුක් නිරෝගී භාවයත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතරේ ස්වාමින් වහන්සේට ආරාධනා කරනවා ධර්ම සාකච්ඡාව අවසන් කරන්න කියලා. ත්වන් සරණයි ස්වාමින් වහන්සේ. ත්වන් සරණයි. අද අපි බුදුරන් වහන්සේ දේශනා කරන්නට යෙදුන ඒ උතුම් දේශනා සාකච්ඡා කරන්නට යෙදුන සංයුත්ත නිකායේ 3 පොත් වහන්සේ කන්ද සංයුත්තය ඇතුළත් සම්පූර්ණයෙන් අවසන් කරන්න යෙදුන මම හිතන්නේ බොහෝ කාලයක් මම ගත අවසන් කරන්න අපිට ගත වෙච්ච කාලය තමයි සංයුත්ත නිකායේ 3 පොත් වහන්සේ. මොකද අපි ගොඩාක් විස්තර වශයෙන් මේ කතා කරන්නට යෙදුන. ඇත්තටම විශාල සතුටක් මේ බුද්ධ වචන අපට ඒ විදිහට ඉගෙන ගන්න ලැබීම සම්බන්ධයෙන්. ඉතින්
අද දවසේ මේ රැස් කරගත් සියලු පින් පළමුවෙන් පින් කැමති දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා. ඒ වගේම මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් මෑත යුගයේ පහළ වුණ මහයතිවරුන් වන අපවත් යෝදාල අතිපූජ්‍ය දෙන්මාක ඥානදීප මහයතිවරයන් වහන්සේට කටුකුරුන්දී ඥානানন্দ මහයතිවරයන් වහන්සේට උතුම් නිවනින් සැනසෙන්නට හේතු වාසනා වේවා. ඒ වගේම මීට දින කිහිපයකට පෙර මිය යන්ට යෙදුණු ගයාන් පොතුවර මහත්මයාගේ මෑණියන්ට මේ සීල පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. පරලෝ ජීවිත සුඛී සුවපත් භාවයට පත් වෙත්වා. උතුම් දහමින් සැනසෙන්න මේ සීල පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. ඒ වගේම මගේ ගුරු දේවයන් වහන්සේටත් මගේ උපාධ්‍යයන් වහන්සේටත් ලෝක සාසන සුරකින්න මහ යතිවරුන්ටත් දහමින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම මේ රැස් කරගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් මේ සාකච්ඡාව මෙහෙවන ගයන් පුතුවර මහත්මයාට ඊළඟට තුලානි මහත්මියට අස්තික පුතුවර මහත්මයා ධම්මපාලි පුතුවර ආදී ඒ සියලු දෙනාටමත් ඒ වගේම තාක්ෂණික දායකත්ව ලබා දෙන ධර්ම දානි සඳහා උදව් කරන සෑම දෙනාටමත් මේ සීල පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අපට නිරන්තරයෙන් සිව්පසෙන් අප උපස්ථාන කරන ඔබ සියලු දෙනාටම විශේෂයෙන් බණ්ඩාර මහත්තයා, ඩයස් මහත්තයා, රූපසිංහ මහත්මයා ආදී කොට සෑම දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රවණය කළ ඔබ සැමටත් උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. බුදුරන් වහන්සේගේ උතුම් බුද්ධානුභාව බලයෙන්, ධර්ම රත්නතුන් ධම්මානුභාව බලයෙන්, සංඝ රත්නතුන් සංඝානුභාව බලයෙන් මමත් මේ උතුම් ධර්මයේ විදිහට කතා කරන්න ඕනේ කියන හැඟීමෙන් යුක්තව කතා කරන තින් සත්‍යයක් ඒ සත්‍යානුභාවයෙන්ද මේ ලෝකයේ ශ්‍රී ලංකාවට උදා වී තිබෙන කොරෝනා සංගත බිදුරු වී සැමට සතුටින් ඉන්න වාසනාව උදා වේවා. තෙරුවන් සරණයි.